බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියේ අවබෝධයෙන් නෙවෙයි. අපේ දෙමව්පියෝ බෞද්ධ වෙච්ච නිසා පොඩි කාලේ ඉඳලා අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහෙනවා. අපි ආලා තියෙනවා හැමදාම දකින්න කුකුලගේ කර්මලේ පේන මොන පාටද? ආන් ඒ වගේ වෙලා තියෙනවා. අපි අවබෝධයකින් බුදුරජාණන් වහන්සේ සරණ යාමට වඩා අපිට උනේ අපි නිකන් පරම්පරාවෙන් ආපු නිසා සරණ ගියා. අවබෝධයක් නැහැ. අවබෝධයක් නැති නිසා අපිට බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ධර්මයේ අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ශ්‍රාවක සංඝය අවබෝධයෙන් සරණ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද හේතුව? අපි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මේක කියලා අපිට හිතෙන්නේ සරණ අපිට තියෙනවා කියලා. පස්සේ වෙලින්න සරණ නැහැ. ඒක හොයන්න බෑ මෙහිදී. පරලෝකියම අහුවෙන්නේ වැඩි. අය දුගතියෙන් යන්නේ ගොඩක් අය. සරණ පිහිටීම බලන්න වෙන හැටි. දැන් අපි මේ ධර්මයටම ලෑස්ති වෙලා ඉන්නේ. දැන් අපි ගත්තත් පාසල් තියෙනවා, සීල වැඩසටහන් තියෙනවා, කරනවා. නමුත් අවබෝධයක් ඇති කරගත්තේ නැත්නම් මොනවා කළා සරණට එන්න බෑ. උදාහරණයක් මම ඔබට කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක ගෝවියෙක් හිටියා, ලොකු ෆාම් එකක් අයිතිකාරයෙක්. දැන් මේ ගොවියාගේ කුඹුරු යාය වපුරන දවස. මෙයාගේ නම බහරද්වාජ. එයාට ගෝලිය ගොඩක් හිටියා, සේවකයෝ. ඉතින් වපුරන වෙලාවේ දැන් වපුරලා දැන් කෑම කන්න ලෑස්ති වෙලා කෑම ගෙනල්ලා දැන් බෙදෙනවා. බෙදන්න ලෑස්ති වෙනකොට අමුත්‍යෙක් ආවා එතනට. අමුත්තා මෙයා අඳුනගත්තා. කවුද මේ ආවේ? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. එතකොට මෙයාගේ හිතට ඇති වුණේ නෑ සතුටක්. මෙයා කල්පනා කළා හොඳ එක්කෙනෙක් නෙමෙයි, ඇඟපත හයිය තියෙන. මම අද මේ ශ්‍රමණයන් වහන්සේට පාඩමක් උගන්වනවා කියලා ගියා. ගිහලා ඇහුවා, කිව්වා මේ බලන්න මම දිහා, මං ගොවියෙක්. මේ බලන්න කුඹුර මං වගා කරනවා. අන්න බීජ තියෙනවා වපුරන ලෑස්ති කරලා. මේ හරක් මේ වගා කරන්න ඉන්නවා. මම ගොවියෙක්, මං වගා කරනවා, මං හම්බ කරගෙන කනවා. ඔයාට හොඳට ඇඟපත තියෙනවා. ඔයත් ගොවිතැන් කරන්න. ඔයත් වගා කළා. ඔයත් ඒ අස්සෙන් ජීවත් වෙන්න කිව්වා. දැන් එතකොට මේ පැහැදිලිව බණ අහන්න ලෑස්ති වෙච්ච කෙනෙක්ද? නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, හරි ඔයා හරි කිව්වා. ඇත්ත. ඔයා ගොවියෙක්, ඔයා හම්බ කරන් කනවා. ඔයා දන්නේ නැති වුණාට මමත් ගොවියෙක්. මමත් හම්බ කරගෙන මමත් වගා කළා. ඒ වගාවෙල්ල පිට අස්වැන්නේ මමත් කන්න බොන්න කිව්වා. හරි කියන පුදුම කතාවක් නෙමෙයි. ඔබ වහන්සේ ගොවියෙක්ලු. ගොවියෙක් නම් කෝ ඔබ වහන්සේට නගුල් කුඹුරු හාන්න. කෝ ඔබ වහන්සේට හරක් කුඹුරු හාන්න. කෝ බීජ වපුරන්න. අපිට මොකුත් පේන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ කියනවා ඔබ වහන්සේ ගොවියෙක්ලු. මම කැමතියි ඔබ වහන්සේගේ මේ ගොවිතැන ගැන අහන්න. අන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ගොවිතැනට උපමා කළා. සද්ධා බීජං. මම වපුරන්නේ ශ්‍රද්ධාව නැමැති බීජ මේ ලෝකේ. තපෝ වුට්ටි. මේ බීජ තෙමන්නේ තපස නැමැති වැස්සෙන්. පඤ්ඤාමේ යුග නංගලං. මං හාගෙන යන මේ කුඹුරු ප්‍රඥාවෙන්. හිරි ඊසා. මගේ හීවැල තමයි
මගේ මේ නගුලේ වියගහ තමයි ලැජ්ජාව. පවට ඇති ලැජ්ජාව. මනෝ යොත්තම් මනස තමයි මගේ යොත්ත. සතිමේ පාලකාචනං සතිය තමයි මගේ හීවැල. කාය ගුත්තු වචී ගුත්තු ආහාරේ උදරේ යතෝ මම කයින් සංවර වෙලා ඉන්නේ. වචනේ සංවර වෙලා ඉන්නේ. මම ගන්න ආහාරය දන්නවා. මොකටද මම ගන්න කියලා. මම සත්‍ය තමයි මේකෙදී ඉස්සරහට ගත්තේ. සෝරච්ඡම් මේ ප්‍රමෝචන මගේ ධර්මයේ තුල ඇති වෙච්ච කීකරු බව නිසා මම මේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අමෘතේ නැමැති අස්වැන්න නෙළුවා. මම ඒක අනුභව කරනවා කිව්වා. දැන් මේ එක වචනයක් පාසා මෙයාට තේරුණා. හිත පැහැදුනා. එයා කියනවා ඇත්ත ස්වාමීනි ඔබ වහන්සේ ගොවියෙක්. මමත් ගොවියෙක්. ගොවියෙකුට දුන්නට කමක් නැහැ. පොඩ්ඩක් ඉන්න කියලා ගිහිල්ලා මේ රත්තරන් වාදනයකට කිරිබතක් බෙදාගෙන ආවා. පාත්‍රයට දාන්න ලැසනා ඉන්න කිව්ව පොඩ්ඩක්. ගාථා විගීතම් මේ අභෝජනීය මේ ගාථා කියලා වළඳන කෙනෙක් නෙමෙයි කොහොම මේ ආහාර. දැන් ඉදා බුදුරජාණන්සේ බඩගින්නේ. ඉතින් ඒවා ස්වාමීන් වහන්සේ එතකොට මේ ආහාරයට මම මොකද කරන්නේ? මම ඔබ වහන්සේ වෙනුවෙන් වෙන් කළේ මේක. ඕක වළඳන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ කිව්වා. තථාගතයන් වහන්සේට. ඕක ගිහිල්ලා දාන්න කිව්වා සත්තු නැති වතුරකට. ඒව නැත්තම් තනකොළ නැති පොළොවට. මේ භාරද්වාජ සත්තු නැති වතුරට දානකොට මේ බත් ඇට චිටි ගාලා පුපුරන්න ගත්තා. ඇඟේ මවිල් කෙලින් වුණා. ආයෙ මතක් වුණා කියාපු දේ වගා කිරීම ගැන. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා අභික්ඛන්තම් භෝගෝතම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක්සලන්ට්. අභික්ඛන්තම් භෝගෝතම බවත් ගෞතමයන් වහන්සේ එක්සලන්ට්. සේයතාපි භෝගෝතම උක්කුජ්ජිතං වා නික්කුජ්ජය බවත් ගෞතමයන් වහන්සේ මේ ධර්මයේ යටට හරවලා තිබිච්ච එක උඩට හැරියුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය වහලා තිබිච්ච එක හැරියා වගේ. මූලස්වා මග්ගං ආචික්කේය මම්මුලා වූ කෙනෙකුට පාර පෙන්වවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති. ඇස්සැතියට රූප දකින්න අවස්ථාවක් දෙන්න ඕන කියලා හරෝලේ තිබිච්ච ලෝකෙක ආලෝකයක් දැල්ලුවා වගේ. කියනවා මම ඒ නිසා බවත් ගෞතමයන් වහන්සේ ඒසාහම් බවං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච භික්ඛු සංඝංච බවත් ගෞතමයන් වහන්සේ මම දැන් බවත් ගෞතමයන් වහන්සේගේ සරණ යනවා. අන්න සරණ ගියපු තැන. ධම්මංච ශ්‍රී සද්ධර්මයක් සරණ යනවා. සංඝංච ශ්‍රාවක සංඝයාත් සරණ යනවා. අද පටන් දිවි හිමින් තෙරුවන් සරණ ගියපු කෙනෙක් හැටියට සලකන සීක්වා කියලා. අපි සරණ ගියේ එහෙමද? අපි සරණ පිටපො නැති නිසා තමයි ධර්මය අහනකොට අපේ හිත දේශනාවක් කරනම එක්සලන්ට් කියලා අපිට හිතෙන්නේ. අපි ප්‍රශ්නයක් ඕකෙන් අල්ල ගන්නවා. අල්ලගෙන මේ ප්‍රශ්නේ ඔළුවේ කරකෝ ඉන්නවා. සරණ යන්නේ නැහැ. හොඳට බලන්න මේ බෞද්ධයන් වැඩ පිළිවෙල. මේ කියන්නේ ට්‍රැඩිෂනල් බුද්දිස්ලා. ඊට පස්සේ අර ප්‍රශ්නේ දැන් අපි ධර්මයක් කියන්න ගියොත් එහෙම මේ ධර්මයේ ඇද වෙන කෑල්ල අල්ලන්න හොයන්න යනවා. ඇද වෙන කෑල්ල හොයලා ඒ ඇද වෙන කෑල්ල හිත ඉන්නවා. පාද පැහැදිච්ච දෙයක් නැහැ. වටහාගත්තු දෙයක් නැහැ. තේරුම් ගත්ත දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟ එක්කෙනාට ඇදේ ගිහිල්ලා කියනවා මම මේ බණක් ඇහුවා මට ප්‍රශ්නයක් ඇති වුණා ඕකේ. මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ. එතකොට එයා අහපු බණ මොකද්ද ප්‍රශ්නේ? එයාගේ ඔළුවේ තියෙන්නේ අවබෝධ කරපු එකක් නෙමෙයි. මොකද්ද එයාගේ ඔළුවේ තියෙන්නේ? ඒ ධර්මයේ තුලින් අහගෙන යනකොට එයාට ප්‍රශ්නයක් ඇති වුණා. එයාගේ ප්‍රශ්නේ තියාගෙන ඉන්නවා ඔළුවේ. එතන මතක හිටලා තියෙන එයාට ධර්මය අහගෙන යද්දී ඇති වෙච්ච ප්‍රශ්නේද? ප්‍රශ්නේ මතක හිටලා තියෙන්නේ ධර්මයෙන් නෙමෙයි. They lost the opportunity.
මේක අද ලංකාවේ මිනිස්සුන්ට වෙනවා. එතකොට ධර්මය අවබෝධ කරගන්න යද්දී ඔන්න ඔතනින් අපි මෙදෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ශ්‍රද්ධාවට එන්න බෑ. ඔබට හිතෙන්න පුළුවන් මේ ශ්‍රද්ධාවට එනවා කියන එක ලේසි එකක්. අයි අපි හම්බතන්නේ ශ්‍රද්ධාවන්ත මිනිස්සුන්ට කියලා නේ. හිතෙන්නේ already we are having ශ්‍රද්ධා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මම හොඳට දන්නවා ඒක. ශ්‍රද්ධාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් අපිට මේකන් බඩේලිය යනවා වගේ මේක සුද්ධ වෙන්න ඕනේ කාලයක්. ඇයි මේ අනවශ්‍ය දේවල් අපි එක එක ක්‍රමයට කියවලා දැන් මේ වාජනේ වතුර පිරීලා තිබුණොත් අපි දාන වතුර වලට මොනවා වෙයිද? ඒක කියනවනේ ආන්නේ වගේ එක එක දේවල් පුරවගෙන ඔළුවේ ඉන්නේ අපි ධර්මයේ නාමයෙන් එක එක මතපදාන්තර වාද විවාද ඇදකුද ඔක්කොම පුරවගෙන ඉන්නේ මේ වගේ. එතකොට අපි දානිය කොහෙටද යන්නේ? මේක හිස් වෙලා තිබුණා. වාක් කරන්න පුළුවන් පිළිනම්. ඒක තමයි අමාරු වැඩේ. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවා. ඔළුවට යන්නේ. ඔළුවට ගියොත් යන්නේ ධර්මෙ නෙමෙයි. ධර්මය අහද්දී ඇති වෙච්ච ප්‍රශ්නේ. මේ නිසා අපිට ගොඩාක් හිට අවස්ථාව හම්බ වෙනවට වඩා අවස්ථාව අහිමි වෙනවා. ඉතින් ඒක සංසාරේ අපිට පුරුද්ද කරලා තියෙන නිසා මේ ජීවිතෙත් එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපි අහිමි නොවෙන්න නම් අපි හරියටම මේ ධර්මයේ අල්ල ගන්න ඕනේ. ඉතින් පින්වත්නි මම කල්පනා කළා ඔබට මම මේ මූලික කරුණු ටිකක් කියා දුන්නේ ධර්මය අහන්න කලින්. අපි පැහැදිලා නම් බුදුරජාණන් වහන්සේ ගැන අපිට හරි ලේසි. අපි ධර්මයට පැහැදිලා නම් හරි ලේසි. ශ්‍රාවක සංඝයාට පැහැදිලා නම් හරි ලේසි. වර්තමානයේ අපිට මේ තුනම අමාරුයි. හේතුව මොකද? බුදුරජාණන් වහන්සේට පහදින්න උන්වහන්සේ අඳුන ගන්න විදියක් නැහැ. ධර්මයේ පැහැදිලි වෙන්නේ නැති නිසා. ධර්මයට පහදින්න පිරිසිදු ධර්මයක් එකම පිළිවෙලට අහන්න ලැබෙන්නේ නැහැ. සංඝයාට පහදින්න විදියක් නැහැ. විවිධ මාදිලි හාමුදුරුවෝ ඉන්නවා. මේ පස්සේ නිසා හරියට තිසරණයට එන්න තියෙන ප්‍රමාණය හරි අමාරුයි. ඒ ඇදමයි අපිට පෙන්නලා තියෙන්නේ. මේ නිසා අපි ඒකෙන් මිදෙන්න නම් ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. ප්‍රඥාව නුවණ කල්පනාව පාවිච්චි කරන්න ඕනේ. අද මම ඔබට කියන්න යන්නේ බොහොම ඔබ දන්න එකක්. ඔබ නිතර සාමාන්‍යයෙන් ගෙවල් වලත් කියනවා ඇති මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රය බහුවට පස්සේ ඔබට හිතෙනවා නම් එක්සලන්ට් කියලා. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබට එතන ඉඳලා ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන්. මොකද්ද? සරණ යාම. උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි ඔබට පහදින්න ඕනේ ඔබ. දැන් ඔබට පහදින් බුදුරජාණන් වහන්සේගේ දැන් මම කියවන කසී භාරද්වාජ ගැන. ඔබට මෙහෙම මතක හිටියොත් වැරදි. ඥානানন্দ හාමුදුරුවෝ කිව්වා මෙන්න මෙහෙම සරණ යන්න ඕනේ කියලා. සම්පූර්ණ වැරදි. හිතෙන්න ඕනේ කොහොමද? කසී භාරද්වාජ මේ විදිහට බණ අහලා සරණ ගියා මෙහෙම. අන්න කසී භාරද්වාජ සූත්‍රයේ තියෙනවා. මෙන්න මෙහෙම මංගල කාරණා තියෙනවා. අන්න මංගල සූත්‍රයේ තියෙනවා. එතකොට අපිට ඊළඟ මංගල සූත්‍රයේ තියෙනවා කියවන් පස්සේ අපිට මතක් වෙන්නේ මේ දේශනාව කළේ බුදුරජාණන් වහන්සේ. අපිට මතක හිටියොත් මෙහෙම අසවල් හාමුදුරුවෝ මෙහෙම කියනවා. අසවල් හාමුදුරුවෝ මෙහෙම කියනවා. අසවල් හාමුදුරුවෝ මෙහෙම කියනවා කියලා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්ද හාමුදුරුවෝගේ ධර්මයක්ද? හාමුදුරුවෝගේ ධර්මයක්. අපිට වමනා කරන මේ විදිහට නෙමෙයි. අසවල් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අසවල් දේශනාව මේ විදිහට කිව්වා. ඒ දේශනාව අපි බැලුවා හොයලා ඒක හරි. ඒකෙම තමයි තියෙන්නේ. අන්න නිවැරදි ධර්මය. එහෙම නැත්නම් එක එක ඒවා එක එක කෙනෙක්ලා කියයි කියන කෙනෙක් ගිලි අන්තිමට අපි අවබෝධ කරපු දෙයක් නෑ. මේ නිසා ධර්මයේ කරා යන එක තමයි මේ ලෝකේ තියෙන අමාරුම දේ. ලීසි එකක් නෙමෙයි. හඳට යන එක ලීසි.
ධර්මයේ කරා යන එක තමයි අමාරු. ඒ අමාරු දේ කරා අපි යන්න ගොඩාක් උපකාර වෙන එකක් මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද? මිනිස්සුන්ට නෙවෙයි. ඇයි ඒ? මිනිස්සුන්ට ඔක අහන්න මතක නැති වුණා. මොකද්ද මේ මංගල කාරණා කියන්නේ මොනවද කියලා? හේතුව මොකද? මිනිස්සු මංගල කාරණා කියලා දේවල් හදාගෙන ඉවරයි. බුදුරජාණන් වහන්සේ දෙවි කෙනෙක් කල්පනා කළා මේක මං ඇහුවොත් හැම දිනාටම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරાવી. ගාථාවකින් ඇහුවා. මොකද මේ ගාථාව? බහු දේවා මනුස්සාච මංගලානි අචින්තයුම්. බොහෝ දෙවියොත් මිනිස්සුත් මංගල කරුණු ගැන හිතුවා. ආකාංකමානා සුත්තානං ඒගොල්ලන්ගේ යහපතට කැමැතිව බ්‍රෝහි කියන්නේ වදාරණ සීක්වා. මංගල මුත්තම උතුම් මංගල කරුණු වදාරණ සීක්වා. ඔන්න එතන ඉඳලා මංගල කරුණු ටික අපි අහගෙන යමු. අපිට කොච්චර මංගල කරුණු හම්බ වෙලා කියනවද? අපිට හම්බ වෙලා නැති මංගල කරුණු කොච්චරද? ඒවා අපිට මේ ජීවිතේ අපිට ගන්න පුළුවන්ද? ඒව ගන්නෙ කොහොමද කියන බුදුරජාණන් වහන්සේ මංගල කරුණු ඒකෙදි 32ක් පෙන්නලා තියෙනවා. ලෝකයේ මංගල කරුණු තියෙන්නේ 32ක්. 33ක් නෑ. 31කුත් නෙමෙයි. කාටවත් ඒව මංගල කරුණු නෙවෙයි කියලා අස් කරන්නත් බෑ. මෙන්න මේකත් මංගල කාරණා කියලා කාටවත් ඇඩ් කරන්නත් බෑ. අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය. පළවෙනි එක මොකද්ද? ආසේවනාච බාලානං. පළවෙනි මංගල කාරණේ. මොකක්ද මේ මංගල කාරණේ? බාලයන් ඇසුරු නොකිරීම මංගල කාරණය. නිකම් මංගල උතුම් මංගල කාරණය. මංගල මුත්තම උතුම්ම මංගල කාරණය බාලයන් ඇසුරු නොකිරීම. බාල කියන්නේ වයස්ක පොඩි ළමයිද? නේද? බාල කියන්නේ අසත්පුරුෂයන්. අසත්පුරුෂයන්ගේ ස්වභාවය පින අඳුනන්නේ, පව් අඳුනන්නේ, කුසල් අඳුනන්නේ, අකුසල් අඳුනන්නේ, හොඳ අඳුනන්නේ, නරක අඳුනන්නේ, යහපත අයහපත අඳුනන්නේ, පින් වලට යහපත් විපාක, පව් වලට අයහපත් විපාක කියලා අසත්පුරුෂයෙක් මොකෝ දන්නේ. අසත්පුරුෂයාට තියෙන්නේ හැමතිස්සෙම හට ගන්නවා දුෂ්ට කල්පනා, දුෂ්ට වචන, දුෂ්ට ක්‍රියා. හැබැයි අසත්පුරුෂයෙක් ඉන්න පුළුවන් සත්පුරුෂයෙකුගේ වෙස්යෙන්. එතකොට අසත්පුරුෂයා අඳුන ගන්න නම් අරවා ටික අඳුනගෙන ඉන්න ඕනේ. මොනවද? හොඳ නරක, පින් පව්, කුසල අකුසල්, යහපත අයහපත හඳුනාගෙන ඉන්න ඕනේ. ඒවා හඳුනාගෙන හිටියේ නැත්තම් ආන්න බාලයාට අහු වෙනවා. දැන් ගත්තු දේවදත්ත බාලයෙක්, අසත්පුරුෂයෙක්. නමුත් දේවදත්ත සමාදන් වෙලා හිටියා ලෝකයා වේගින් පහදින කරුණු පහක්. දේවදත්ත වනාන්තරේ වාසය කළා. පහදින කෙනෙක්. ගස්යට භාවනා කරනවා. දිවාරය පහදිනවා කියන්නේ. පිණ්ඩපාතෙන් ජීවත් වෙනවා. ගෙවල වල දාන කඩුවක් යන්නේ. පිණ්ඩපාතෙන් ජීවත් වෙනවා. පහදිනවා. තුන් සිවුරෙන් විතරයි ඉන්නේ. ඇයි දැන් සත්පුරුෂයෙකුගේ ලක්ෂණ ටික ඇති කරගෙන ඊටත් වඩා තියෙනවා. වෙජිටේරියන්. පහදිනවා. ඊට පස්සේ මිනිස්සු කතා කරන්නේ අම්මෝ අන්න උඹලට කෑල්ලක් කන්නේ ආරයා. ගුණයක් දැන් උඩ දේවදත්තගේ ගුණමයි පේන්නේ. නමුත් මේ පුද්ගලයා කවුද? බාලයෙක්. අසුරු කරන එක්කෙනා මාරු වැටෙනවා. අසුරු කරන එක්කෙනා මාරු වැටෙනවා. තිසරණයෙන් අයින් වෙනවා. තියෙන කුසල් ටික නැති වෙනවා. අකුසල් වැඩෙනවා. දේවදත්තට වැහැදුනා අජාසත්ත. මොකද වුනේ? තාත්තත් මරාගෙන ආනන්තරී පාප කර්මයක් කරගෙන කෙලවර වුණා. දේවදත්තට පැහැදුනා කෝකාලික.
නිරේ ගිහිල්ලා නැවතුනේ. ඇයි ඊට පස්සේ පුරුදු වෙන්නේ මේ විරුද්ධවාදී හිතවිලි ලං කරගෙන දෙන්නේ. ඊට පස්සේ දේවදත්තට පැහැදුනා අලුතින් මහානෙච්ච හාමුදුරු 500ක්. දේවදත්ත වල මෙතන කිට්ටුවේ හිටියොත් හරියන්නේ නැහැ කියලා ඈතට අරන් ගියා. අරන් ගිය ගයාවට ගයා ශීස කියන තැනට. බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් රහතන් වහන්සේලා කැඳවලා කියනවා සාරිපුත්ත මොග්ගලන් ඉක්මනට යන්න. ඉක්මනට ගිහිල්ලා අර 500 බේර ගන්න කිව්වා. ඇයි? ඉතින් ඒ 500ම මාර්ගඵල ලබන්න පුළුවන් 500 තමයි. අර පුද්ගලයා කෙරෙහි දැන් දන්නේ නැහැ නේ මෙයා සත්පුරුෂයෙකුගේ වෙස්යෙන් ඉන්නේ. සිල්ලතුකුගේ වෙස්යෙන් ඉන්නේ. දයා කියනවා එයාට තමයි කියලා ඉක්මනට නිවන් මාර්ග පෙන්වලා දෙන්න පුළුවන්. තවත් රෙවටෙනවනේ. එයා පේන්නේ පිටට යා නිකන් නිවන් මාර්ග අනුගමනය කරමින් ඉන්න කෙනෙක් වගේ. පිටට පේන්නේ. තවත් රෙවටෙනවා. ඊට පස්සේ ඔන්න පිරිස නූලෙන් බේරුණා. දැන් එතකොට බලන්න ওই මංගල කාරණේ ලෝකේ අසත්පුරුෂයන් බාලයන් ඇසුරු නොකිරීම ලෝකේ දුර්ලභ දෙයක්. ඒ නිතරම ලැබෙනවා අපිට හොයන්න බෑ. සමහර විට ඒ අසත්පුරුෂ ඇසුරට ගියොත් තමාත් අසත්පුරුෂ ලක්ෂණ වලින් යුක්ත වෙන්න පුළුවන්. අසත්පුරුෂ සිටිවිලි වලින් යුක්ත වෙන්න පුළුවන්. අසත්පුරුෂ වචන වලින් යුක්ත වෙන්න පුළුවන්. මේ නිසා අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම මංගල කාරණයක්. බලන්න ඉදා බුදුරජාණන් වහන්සේ වදාළදී අද කොච්චර ඇත්තක්ද? මංගල කාරණයක්. දෙවෙනි එක මොකද්ද? පණ්ඩිතානං ච සේවනා. පණ්ඩිත කියලා කියන්නේ සත්පුරුෂයන්, කල්යාණ මිත්‍රයන්, නුවණැත්තන්. ඒ පඬිතයන් කියලා කියනවා දැන් රහතන් වහන්සේටත් පඬිත කියනවා. සෝතාපන්න ශ්‍රාවකයාටත් පඬිත කියනවා. ආර්ය ශ්‍රාවකයන්ට කියන නමක්. මේ පඬිතානංච සේවනා. ඒ සත්පුරුෂයන්ව ඇසුරු කරන්න. දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඔතනින් තමයි විවෘත වෙන්නේ. බාලයන් ඇසුරු නොකිරීමෙන් පඬිතයන් ඇසුරු කිරීමෙන් තමයි ධර්ම විවෘත වෙන්නේ. එතන ඉඳලා අර මංගල කරුණු ටික ඔක්කොම හම්බ වෙනවා Tamanට. ඒ පළවෙනි මංගල කරුණු තුනක් තියෙනවා මංගල සූත්‍රයේ ගාථා. මේ මංගල කරුණු තුන තියෙනවනම් ඊතුරු මංගල කරුණු ටික ඔක්කොම හම්බ වෙනවා. ඒ පළවෙනි මංගල කරුණු තුන නැත්තම් අර මංගල කරුණු එකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔන්න වෙනස. ඒකේ තියෙනවා පණ්ඩිතානංච සේවනා ඇසුරු කරන්න කියනවා කල්යාණ මිත්‍රයන්. සත්පුරුෂයන් ඇසුරු කිරීම මංගල කාරණාවක්. ඇයි සත්පුරුෂයන් ඇසුරු කිරීම මංගල කාරණයක් වන්නේ? සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් සත්පුරුෂයා විසින් එය ඇසුරු කරන එක්කෙනාට තව සත්පුරුෂයන්ව හඳුන්වලා දෙනවා. සත්පුරුෂ සමාගම ඇති කළා දෙනවා. අකුසල් වලින් දුරු කිරීමේ අනුසස් කියනවා. කුසල් දියුණු කිරීමේ අනුසස් කියනවා. එයා ඒක කරනවා. සත්පුරුෂයා යහපතේ අනුසස් කියලා යහපතේ යෙදෙනවා. අයහපතේ ආදීනවා කියලා අයහපතෙන් වළකිනවා. එතකොට සත්පුරුෂයාගේ ඇසුරු කිරීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තින්නේ කොහොමද? නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගහ්‍යවාදීන් මේධාවින් තාදිසං පණ්ඩිතං භජේ. වැහිලා තියෙන නිධානයක් පෙන්නනවා වගේ තමන්ගේ අඩුපාඩුව පෙන්නනවා නම් සත්පුරුෂයෙක්. ඒතර සත්පුරුෂයෙක් විසින් තමන්ගේ අඩුපාඩුව පෙන්වීම මොකක් වගේද පෙන්වන්නේ? වැහිලා තියෙන නිධානයක් තාදිසං පණ්ඩිතං භජේ. ඒ බඳු නුවණැත්තෙක්ව ඇසුරු කරන්න. තාදිසං භජමානස්ස. ඒ බඳු නුවණැත්තෙක්ව ඇසුරු කිරීමේදී සෙය්‍යෝ හෝති. යහපතක්මයි වෙන්නේ, ශ්‍රේෂ්ඨ තත්ත්වයක්මයි වෙන්නේ, නපාපියෝ. පාවක් සිද්ධ වන්නේ නැහැ කියනවා. එතකොට බලන්න මේ පණ්ඩිතානන්ත සේවනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍ය බුදුරජාණන් වහන්සේ
මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රෝ නිසා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ආනන්දේම කියන්න එපා කිව්වා. මේ බුද්ධ ශාසනයම තියෙන්නේ කල්යාණ මිත්‍ර නිසා. එතනදී දේශනා කරනවා ආනන්දය කල්යාණ මිත්‍රෙක් වූ තථාගතයන් වහන්සේ ළඟට ආපු ඉපදීම උරුම කරගත්තු සත්‍ය ඉපතින් මිදෙනවා. ජරාව උරුම කරගත්තු සත්‍ය ජරාවෙන් මිදෙනවා. මරණය උරුම කරගත්තු සත්‍යයන් මරණයෙන් මිදෙනවා. කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා. ඊට පස්සේ කල්යාණ මිත්‍ර වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ළඟට ඇවිල්ලා මිදෙනවා. ආන්න පණ්ඩිතානන්ත සේවනා මංගල කාර්ය. එතන ඉඳලා මංගල කාරණ ඔක්කොම විරුද්ධ වෙනවා. පූජාච පූජනීයානං. පූජනීයානං කියන්නේ පිළියුත්තම්. පිළියුත්තම් කියන්නේ පිළියුත්තම් කියලා කියන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් වහන්සේලා. සීලාදී ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකයන් වහන්සේලාට තමයි පිළියුත්ත. දැන් අර සත්පුරුෂ ශාස්ත්‍රය ඇතුණාට පස්සේ අර සත්පුරුෂ ශාස්ත්‍රය මොකද වෙන්නේ? සිල්ලුතුන් ගුණෝතුන් බැහැ දකින්න යනවා. වැඳුම් පිදුම් කරනවා. දම්පැන් පූජා කරනවා. එතකොට මොකද වෙන්නේ? සිල්ලුතුන් ගුණෝතුන්ව ඇසුරු කරන්න ලැබෙනවා. අර සත්පුරුෂය ඇසුරු කරන්නේ ඇද හොයන්න නෙමෙයි. අසත්පුරුෂයෙක් ගියොත් ඒ ඇසුරු කළොත් විනාශයි. ඊට පස්සේ හොඳ දකින්නව හම්බ වෙන්නේ. ඇදී තමයි උඩුප්පල පෙන්නන්නේ. එතකොට සත්පුරුෂයා මොකද කරන්නේ? අසුරු කළා සිල්ලුතුන් ගුණතුන් අසුරු කළා සිල්ලුතුන් ගුණතුන්ගේ ගුණ දකිනවා. ඊට පස්සේ සම්පූර්ණ මේ ජීවිතේ ඔන්න වන්දි පිදුම් කරනවා උපස්ථාන කරනවා බණ අහන්න පටන් ගන්නවා ධර්මය අහනවා. සත්පුරුෂේ කාශ්‍රය කරාම නරකය පව හැදෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකා සෝතාපන්න වෙච්ච ශ්‍රාවිකාව සත්පුරුෂනේ. දැන් ඒ ආශ්‍රය කළා සමහර නෝනලා ඒ බෞද්ධ නෝන අය. දවසක් මේ විසාකාට කතා කළා මේ අපි යමු මේ පාක් එකට විනෝද වෙන්න. කියලා. ඊට පස්සේ දැන් විසාකා යන ගමන් කල්පනා කරනවා අනේ මේ කල්පනා කරන තනියෙන් මේ විනෝදිනේ ඵලය මොකද්ද? මීටර කොච්චර වටිනවද බුදුරජාණන් වහන්සේ බහැ දකින්න ගියා නම්. අන් පූජාච පූජනීය නම් අන සත්පුරුෂයට හිතෙන විදිය. බණපදයක් අහන්න ලැබෙනවනේ. ආරගොල්ලන්ට කිව්වා යන ගමන් මේ යෙහෙලියනේ අපි මේ උද්‍යාන ක්‍රීඩාවට ගිහිල්ලා ඉති ඵලය මොකද්ද? අපි හැමදාම සෙල්ලම් කරනවානේ. ඒ නිසා අපි යන් බුදුරජාණන් වහන්සේ බහැ දකින්න මේ අනිත් පාරෙන් අපි යන් කියලා. දැන් මේගොල්ලන්ට බෑ කියන්න බෑ. මොකද දැන් විසාකා කියන්නේ හරිම සම්භාවනීය කෙනෙක්. හොඳයි කියලා දැන් යනවා. දැන් මේගොල්ලන්ට ගියාට මේගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? විනෝද වීම තමයි ඔළුවේ තියෙන්නේ. විනෝද වෙන්න සූදානම් වෙච්ච දේවලුත් මේ අරන් යමුනාද? මත්පැන්, චූටි මත්පැන් කුප්පි අරන් ගියා. අරන් ගිහලා මේගොල්ලෝ ඉනේ ගහගෙන දැන් ඒවා දැන් ජේතවනාරාමයේ ඇතුළට ගියා. ගිහලා දැන් ජේතවනාරාමයේ ඇතුළේ අර භික්ෂුන් වහන්සේලා භාවනා කරනවා මේව කරනවා. දැන් මේවා පෙනෙද්දී මේගොල්ලන් හිත මේකට නෙමෙයි යන්නේ. යන්නේ අර ගෙනාපු එක බොන්න. මේගොල්ලෝ ගිහිල්ලා පැත්තකට මොළු වලට ගිහිල්ලා ඔන්න බොන්න පටන් ගත්තා. නෝනලා ටික. ඊට පස්සේ විසාකා මොකද කළේ දැන් කට්ටිය අඬ ගන්නවා. ළඟට ගිහිල්ලා ඉන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න යන් කියලා. ඒකට මේගොල්ලෝ බීලා. විසාකා දන්නේ නැහැ. ඉතින් මොකද කළේ ගිහිල්ලා මේ වගේ වාඩි වුණා. දැන් බුදුරජාණන් වහන්සේ ඔය වගේ වැඩම කළා. වැඩම කළා ගාථාවක් කියන්න හදනකොට නෝන්ලා ටික අප්පුඩි ගහන්න පටන් ගත්තා තාලේ අල්ලන්න. දැන් බලන්න අවබෝධයකට විසාකා කලබල වුණාද? කලබල වුණේ නැහැ. විසාකාගේ වරදක්ද ඒක? නැහැ. බුදුරජාණන් වහන්සේ කට්ට කරෝලක් මැව්වා. කට්ට කරෝලක්. මොකක්වත් පේන්නේ නැහැ. මාපු ගමන් අර නෝන්ලගේ වේරි කොහෙන් ගියාද නැහැ. වේරි ඔක්කොම හිඳුණා. වේරි හිඳිච්ච ගමන් කරෝල අයින් කළා. අයින් කළා අහනවා කෝණු හාසු මොන හිනාවක්ද? කිමානන්දු මොන සතුටක්ද? නිච්ඡං පජ්ජලති සති නුඹලා හැම තිස්සෙම
ජරා මරණ ගින්නෙන් පිච්චිනේ ඉන්නේ. අන්ධකාරේන ඕනද්දා අවිද්‍යාව නැමැති කරවල මීට වැඩි. පදීපන්න ගවිස්සත. නුඹලා හොයන්නේ නැද්ද ප්‍රඥාව නැමැති ආලෝකේ? අන්න ධර්මේ කරා ගියා. මොකද්ද හේතුුනේ? කල්න මිතුරන්ගේ ඇසුර. පිළිවෙත්තන් පිටුම. එතෙන්ට යනකොට නිකාම්ම මේ කල්න මිත්‍රය පිළිවෙත්තන් පුදනවා. එයා ඇසුරු කරන්න ගියපු නිසා එයාට අවස්ථාව ලැබුණා. මංගල කාරණා. ඊළඟ එක මොකද්ද? පතිරූප දේශ වාසෝච්ච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනිදි. පතිරූප දේශ වාසෝච්ච කියන්නේ සුදුසු ප්‍රදේශක විසුම. මොකද්ද සුදුසු ප්‍රදේශය? බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙන තැන. බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිහිටි තැන. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් බෝධින් වහන්සේ දකින්න තියෙන තැන. මේවා ඉබේ දැන් ලංකාව වුණා සුදුසු ප්‍රදේශයක් උනේ කුමක් නිසාද? පණ්ඩිතානන්ත සේවනා පූජාජ පූජනීයානන් නිසා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ නැමැති ආර්යයන් වහන්සේ සේවනය කරන්න ලැබුණා. ඔන්න පණ්ඩිතානන්ත සේවනා. පිළියුත්තම් පුදන්න ලැබුණා. සීමා බෝධින් වහන්සේ වැඩමුවා. ධාතුන් වහන්සේ ධම්මන ස්තූප හැදුවා. ඔන්න පතිරූපදේශ වාසයක් බිහි වුණා. එහෙමනේ උනේ. එහෙනම් ආරම්භය මොකෙන්ද උනේ? දෙවෙනි මංගල කාරණේ. පළවෙනි මංගල කාරණේ දෙවෙනි මංගල කාරණේ. පළවෙනි මංගල කාරණේ මොකද්ද? අසත්පුරුෂ ආශ්‍රය නිකලීම. දෙවෙනි මංගල කාරණේ මොකද්ද? සත්පුරුෂ ආශ්‍රය ලැබුණ ලංකාවේ මිනිසුන්ට. එතනින් ඔක්කොම ඉවරට වුණේ. එතකොට මේ දැන් ඉන්දියාව පතිරූපදේශ වාසයක් නෙවෙයි. ඇයි අර මංගල කාරණා දෙක නැහැ. දැන් අපි ගත්තොත් සීමා බෝධින් වහන්සේ වැඩ හිටියට ඒක මංගල කාරණයක් වෙන්නේ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්තිය තියෙන එක්කිනාට විතරයි. නැත්තම් ඒක මංගල කාරණා නෙමෙයි. මිනිස් සාමාන්‍ය ලෝකයට බෑ ඒක අල්ලන්න. එතකොට බලන්න මේ වගේ දේශ ඒ කාලෙත් මේ වලිටි අර පාරම්පරික මිනිස්සු දඩේම යන මිනිස්සුනේ හිටියේ. මේ සමථ විදර්ශනා භාවනාවට නැ ඉන්න කාලේ මෙහෙම දඩයක් කාර්යය. එතකොට තවමත් මියා පතිරූපදේශ නෙමෙයි. පතිරූපදේශ වාසයේ වල රහතන් වහන්සේලා වඩිනවා. රහත් මගට පිළිපන් උතුමන් වඩිනවා. ඒ රහතුන්ගේ ධර්මය අහන්න ලැබෙනවා. ආන්ගේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පඬිතුයන් සේවනය කිරීම පිළිවිත්තන් පිදුම මේ රටට ලොකුවට ආපු දවසට පතිරූපදේශ වාසයක් වෙනවා. නැත්තම් වෙන්නේ නැහැ. එතකොට පතිරූපදේශ වාසෝච පතිරූපදේශ වාසයක් ලැබුණාට පස්සේ ඒක මංගල කාරණයක්. ඒ මංගල කාරණේ මතු කොල්ලගන්නේ පුබ්බේච කත පුඤ්ඤතා අන්න තමන් සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්න ඕනේ. තමන් සංසාරේ පින් කරපු කෙනෙක් වෙන්න ඕනේ මේ ධර්මය අහුවෙන්න නම්. මංගල කාරණයක්. බලන්න මේ මංගල කාරණා බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක්ද කියලා මේකක් එකක් ගන්න අස් කරන්න මොකුත් නැහැ. පින් කරන්න කෙනෙක් වුණොත් අපි සංසාරේ පින් කරපු කෙනෙක් නම් කරකිලා ධර්ම අවබෝධ කරන්න තියෙන වාසනාව පතිරූපදේශයකට අපි වැටුණා නම් අපිට තියෙනවා නම් අඩු ගානේ සෝවාන් වෙන්නවත් වාසනාව කරකිලා හම්බ වෙනවා. නැත්තම් නෑ. දැන් බලන්න මම කියන උදාහරණේ අර දුක්ඛසාතික උදාහරණ ගම්ම සිද්ධියේ ඔන්න බුදුරජාණන් වහන්සේ ගමක වඩිනවා. වඩිනකොට රැය වුණා. නවතින තැනක් කෙව්වා. ඔයද්දි කෙනෙක් කිව්වා ස්වාමීනි ආන් අතන කියනවා මේ බලන් හදන මිනිස්සෙකුගේ ශාලාව කෝකි තමයි කිව්වා මේ සංචාරය කරන ශ්‍රමණයන් වහන්සේලා රැයට නවතින්නේ. එතෙන්ට වඩින්න කිව්වා. එතෙන්ට වැඩම කළා. කළා ඒ බලන් හදන මුදලාලිගෙන් ඇහුවා මේ මට අද මේ ශාලාවේ නවතින්න පුළුවන්ද කියලා ඇහුවා. රාත්‍රිය. කිව්වා ස්වාමීනි මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. නමුත් වෙලාසෙන් ආපු ශ්‍රමණයන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ කැමති නම් නවතින්න පුළුවන් කිව්වා.
බුදුරජාණන් වහන්සේ ගියා. වැඩම කළා. කරුවලයි සාමාන්‍ය කරුවලක් ඇති. මේ වගේ ලයිට් නැහැ නේ කාලේ. ඉතින් ඇහුවා මේ පින්වත් භික්ෂුව උන්වහන්සේ අතුලට වැඩියා. වටපිට බැලුවා. මෙයා ඉන්නවා. භික්ෂුවක් ඉන්නවා. පින්වත් භික්ෂුව මමත් මෙහි නවතුනට කමක් නැද්ද කියලා. අනේ කමක් නැහැ යාළුවා. නවතින්න කිව්වා. ඉතින් මෙයා කතා කළේ මොකක් කියලාද එතකොට? ඔව් කමක් නැහැ යාළුවා නවතින්න කිව්වා. මගේ මොකද කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේට පැදුරක් එතන පැදුරක් තියෙනවා. පැදුරේ වාඩි වෙලා උන්වහන්සේ ඉතින් විවේකයෙන් භාවනා කරගෙන ඉන්නකොට හරියට පැත්තකට වෙලා ඔය ඉන්නව නිශ්ශබ්දව. බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. හරියට පැත්තට සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මෙයා බොහොම තැම්පත් එක්කෙනෙන්නේ. අන්න බලන්න වාසනාව කැරකිච්ච තාලේ. මෙයා දඟල හිටියනම්. කෑකොස්සන් ගෙවුවනම් උන්වහන්සේ හිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට මෙයා තැම්පත්ව හිටිය පැත්තකල සාන්තව පැහැදුනා. මම කතා කරන්න ඕනේ මෙයාත් එක්ක කියලා හිතුවා. හිතලා අහනවා. පින්වත් භික්ෂුව ඔබ මේ කාලිගෝලයේද? යාළුවා ශාක්‍ය වංශයෙන් පැවිදි වෙච්ච ශාක්‍ය කුමාරයෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේ හරි ප්‍රසිද්ධයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියලා මං උන්වහන්සේ ගෝලයෙක් කිව්වා. උන්වහන්සේ ළඟට පැවිදි වුණේ නෑ මම උන්වහන්සේගේ නාමයෙන් මම ගිහි ජීවිතය අත්හැරියා කිව්වා. ඒ බුදුරජාණන් වහන්සේ ඔබ දැකලා තියෙනවද කියලා. අනේ යාළුවා මට බලන්න හම්බුනේ මම මේ යනවා කොහොම සවැත් නුවරට උන්වහන්සේ බෑ දකින්න. දැක්කොත් අඳුන ගන්නවද කියලා කිව්වා. දැක්කලා නෑ මම දැක්කොත් ඉතින් කියන්න බෑ කොහොම අඳුන ගන්නේද කියලා බැරුලේ කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ දැනගත්ත මෙයා පැවිදි වෙලා තියෙන්නේ තමන් වෙනුවෙන්. අම පින්වත් භික්ෂුව මම ඔබට ජීවිතය ගැන අවබෝධ කරන්න දෙයක් කියන්නද කියලා. හොඳයි කිව්වා. ඊදහස් කෙනෙක් මෙයා. වාඩි වුණා අහගෙන හිටියා. අන්න බුදුරජාණන් වහන්සේ කියා දෙනා මේ කය ගැන, විඥාණය ගැන, මේවා අනිත්‍ය දේවල්, වෙනස් වෙලා යන දේවල්, ධාතු ස්වභාවයක් අහගෙන ඉන්නකොට මෙයා සෝවාන් වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනාව ඉවර කළා පාන්දර වෙද්දී. මෙයා එතනම දිගෑදිලා වන්දනා කළා කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ හොයාගෙන තමයි මම ගියේ. මට භාග්‍ය බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. අනේ සමා වෙන්න භාග්‍ය බුදුරජාණන් වහන්සේ මං අවබෝධයකින් නෙමෙයි යාළුවා කියලා කිව්වේ. මට සමා වෙන්න කියලා. අනේ මට පැවිද්ද ලබා දෙන්න මේ ඔබ වහන්සේගේ ශාසනය. පුක්කු සාදේ පාත්‍ර සිවුරු ප්‍රමාණවත් සීනවද කියලා නෑ කිව්වා. එහෙනම් සිවුරු සම්පූර්ණ කරගන්න වෙනවා කිව්වා. සම්පූර්ණ කරගෙන කියන්න කිව්වා. පාන්දර මියා ගියා සිවුරු හොයන්න. සෝවනට යද්දි හරකෙක් කැල්ල මැරුණා. බලන්න ජීවිතයේ අවසාන මොහොතේ කරකිලා ධර්මය අපි ඇති බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අහම්බෙන් නවාතනක් හම්බ වුණා. මියා කරකිලා ගිහිල්ලා එතනට ඇවිල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ධාරය එතන වැඩම කළා. අයි මෙයාට බුදුරජාණන් වහන්සේ නොවැඩියා නම් එයාට හිස් සති මැරෙන්න වෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් කොට තිබීම බලන්න කරකිලා පුතාලේ. එතකොට මේ මංගල කාරණා කියන ඕවට නැකත් වලට නෙමෙයි. ඒවා මේ මිත්‍යා දෘෂ්ටි වලට කවුද මංගල කරුණු කියන්නේ? ඒවා මංගල කරුණු කියන්නේ මංගල කරුණු ගැන දන්නේ නැති තිසරේ නැති අය කියන කරන්නේ ඕනේ ඒවා. තිසරනේ පිටුපැට ඒවා නැහැ. තිසරනේ පිටුපැගේ මංගල කරුණු තමයි ඒවා. ඕකට අලුතෙන් මංගල කරුණු එකතු කරන්නත් බෑ, අස් කරන්නත් බෑ. ඔච්චරයි මංගල කරුණු 32යි තියෙන්නේ ලෝකේ. එතකොට පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මා පණිදි තමාගේ ජීවිතයේ මනාකොට ධර්මයේ පිහිටුවා ගැනීම. දැන් බලන්න අර පතිරූපදේශ වාසයේ තුල පෙර පින් තිබිච්ච එක්කෙනාට මනාකොට ධර්මයේ පිහිටුව ගන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න මංගල කාරණා. දැන් මේ මංගල කාරණා බලනකොට ඔබට සුළුෙන් හරි මංගල කාරණාවල් ලැබෙන්නේ නැද්ද?
ලැබෙනවා. දුර්ලභ වූ මේ දුර්ලභ දේවල්. මේ මංගල කාරණා කියන්නේ මේ හැමතැනම හැමදෑම ලබා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. දැන් අපි ගමු මුස්ලිම් රටවල මංගල කාරණා එකක්වත් නැහැ. එක මංගල කාරණේකවත් නැහැ. අයි ඔක්කොම දින්නේ මේ බාල සේවන විතරනේ. දැන් බලන්න මේ මංගල කාරණා ගැන බලනකොට මේකේ තියෙන දුර්ලභකම පේන්නේ. එතකොට පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤත අත්ත සම්මාපණ්ඩි. අත්ත කියන්නේ තමා මනාකොට ධර්මයෙන් පිහිටුවා ගැනීම. එතකොට පින්දීන එක නම් මොකද කරන්නේ? තමන්ව ධර්මයේ තුල සකස් කරගන්නවා තමන්ගේ ජීවිතේ. ආන්න මංගල කාරණාවක්. ඊතං මංගල මුක්තමං. මේ උතුම් මංගල කරුණකි. ඊළඟ එක මොකද්ද? බාහු සච්ඡංච සිප්පංච දෙකක් තියෙනවා. ඊළඟට විනයෝංච සුසික්ඛිතෝ 3යි. සුභාසිතාච යාවාච 4යි. එතන මංගල කරුණු 4ක් තියෙනවා. බාහු සච්ච කිව්වේ බොහෝ දෙන උගත් බව. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් මම හොඳට ඉගෙන ගත්තා. ඒතකොට ඒක මම ඇති කරගත්ත මංගල කාරණාවක් නෙමෙයිද? මංගල කාරණාව. කෙනෙක් කියනවා ධර්මයේ හරියට ඉගෙනගෙන නැහැ. ඒතකොට ආ ධර්මයේ එක ඒවට වර්තමානයේ අහු වෙනවා. ඇයි? ඒ මංගල කාරණේ නැහැ. මංගල කාරණේ තිබ්බන ඒක වෙන්නේ නැහැ. වර්තමාන විශේෂයෙන්ම දැන් මම ගියා ඔය හැලිෆැක්ස් කියන මේ පළාතට ගියා. ඒක තියෙනවා මේ ටිබෙට් ආගමේ ස්ථානය. එතන තමයි අපේ ධර්ම දේශනා තිබුණේ. අනේ බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක්වත් නැහැ. අර පොඩි අර ඇන්ටික්ස් වලට වගේ පොඩියට අර එක එක කටයන් පොඩි බුදු පිළිම තියෙනවා. තාරා කියලා මහායාන සංකල්පයක එක්කෙනෙකුගේ පින්තූරයක් තියෙන. ඒක හාමුදුරුවෝ කසාදත් බඳිනවා. ඊළඟට ඒක මේ බටහිර කරන ලක් කළ ආගමක්. අපි ඉස්සර හිතාගෙන හිටියේ මේ දැන් ඔය ටිබෙට් පොත් කියවට පස්සේ තාරා කියන එක නිකන් මේ මන්ත්‍ර මේව කර කර බෝසත් කෙනෙක් හැටියට ඒක උගන්වන්නේ. දැන් මේගොල්ලෝ ගන්නවා තාරා ඩාන්ස්. සුදු නෝන්ලා නටන පෙන්න පොතක මම ගෙනාවා. නටනවා සුද්ධියෝ. තාරා ඩාන්ස් ගන්නවා. එතකොට බලන්න මේක බටහිර කරන ඩක් වෙලා. දැන් ඔය ගොඩේ ඉන්නකොට බෞද්ධ කෙනෙකුට ඔය ගොඩේ ඉන්න බෑනේ. ඇයි හොඳට බුද්ධ දේශනාවල හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් එකපාරට මේ අඩුව මේක මාර්ගයක් නෙමෙයි. මේක වැරදි කියලා දකිනවා. සුදුයේ දකින්නද ඒක? සුදුයේ දකින්නේ. මෙතනට යනවා. ඒ දාට මට මම මේ ආපු දවස්වල මම පොඩ්ඩක් අධ්‍යයනය කරනවා මොකද කියලා. මම මේ ආවේ මේ විශේෂයෙන්ම ලංකාවට පන්සලක් හදන්න නෙවෙයි. ඒ මං ආවේ මිෂන් එකකට. මට ඒක කරගන්න බැරි නම් අපි යනවා යන්නේ. වහලා දාලා. මොකද මේ පන්සල් තියෙනවා හැමතැනම. මේ පන්සල් දෙකක් තියෙදි තුන්වෙනි පන්සලක් හදන්න නෙමෙයි මං ආවේ. එතකොට මේ මං ආවේ ධම්ම for all who are wise. එතකොට අපිට පුළුවන් වෙනවනේ දැන් මට ඉංග්‍රීසි බෑ කියමු. ඉංග්‍රීසි පුළුවන් ගියේ කෙනා මගෙන් ඉගෙනගෙන එයා කියන්න පටන් ගන්න ඕනේ. ඒකයි මිෂන් එක කියන්නේ. එහෙම නැතුව අපි මේ සමිතිය හදාගෙන මේව කරන අපේ පන්සල කියලා ඇටැච් වෙන්න නම් ඕනෙම නෑ මට. අපි මේ ඇටැච්මන්ට්ස් වලට නෙමෙයි මේ ආවේ. ආවේ තියෙන ඇටැච්මන්ට් එකත් නැති කරගන්නයි. එතකොට මම බැලුවා ඉතින් කවුරුත් නැහැනේ මේක කියන්නේ. මේ සුදු අය හරියට කෑම් ගහගෙන එහෙන් මෙඩිටේෂන් කියලා යනවා. එහෙන් තාර ඩාන්ස්. එතකොට එහෙන් මේ ස්පිරිචුවල් මේ වෙඩින්ස් කියලා එකක් යනවා. මොකන්ද මේ? එතකොට බාහුසච්ච නැති වෙච්ච ගමන් බෞද්ධ භාවය නැත්තම් එයාට ඒ මංගලකාරීනේ නැත්තම් දැන් අපි මේ හඳුනගත්තේ මක්නිසාද අපිට බුද්ධ වචන මතක් වෙනවා මේවා කියනකොට මේවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රාග විරාගයේ පිණිස රාගය දුරු කිරීම පිණිස නිබ්බාණය පිණිස හේතු වෙන ධර්මය මේ මොකද්ද මේ යන්නේ ධර්මේ නාමයෙන් ට්‍රීට් තියෙනවා නේද මොනවද මේ කියලා නෝනින් කල්පනා කරන මංගල කාරණයක් මම මේ හැලිෆැක්ස් වලට ගිහ සුදු එකතු කරගෙන
හදන්නක ඕගොල්ලන්ගේ බුද්දිස් සොසයිටිය. අපි උදව් කරන්නම් කිව්වා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතන්නේ නැතුව ඉංග්‍රීසි ඉගෙන ගත්ත ඕගොල්ලෝ අපෙන් ධර්ම ඉගෙන ගන්න කිව්වා. අපෙන් ධර්ම ඉගෙනගෙන ධර්මය හොඳට ප්‍රගුණ කරලා ධර්මය කියන්න කියලා කියන්නේ මෙන්න අපි ස්වාමීන් වහන්සේලා බලන්න යන්න. මෙන්න ධර්මය අනුගමනය කරන මේ ස්වාමීන් වහන්සේලා කියලා. එතකොට ඒගොල්ලෝ විතර ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒගොල්ලෝ දකින්නවනේ මේ ධර්ම මාර්ගයක් තියෙනවා, යෑමක් තියෙනවා, පරස්පර විරෝධී නෑ. ඒ නිසා මම කිව්වා මෙහෙම කරන්න කියලා. එතකොට බාහුව සත්‍ය කියන්නේ ඒක. බොහෝ දෙන උගත් බව මංගල කාර්යය. සිප්පංච නොයෙකුත් ශිල්ප දත් බව. දැන් බලන්න ඔබට ශිල්පීය ඥානෙ. දැන් මෙතන අපි ගත්තොත් ඔබ මේ වගේ රටකට ඇවිල්ලා රැකී ආරක්ෂාවල් කරගෙන මේ ඉන්න ඔබේ මේ ශිල්පීය ඥානෙ උපකාර වුනේ නැද්ද? ඒක මංගල කාරණයක් වෙලා තියෙනවා. දැන් බලන්න ශිල්පීය ඥානෙ නැති අයට වෙච්චදී බෞද්ධ බව නැති. අනේ මදිපුරේ දෙක් ගිලන් රස්සාව කරනවා. ගෝල වැඩ කරනවා. දැක්කනේ වෙනස? දුක් විඳගෙන ඔය දාසකම් කරනවා. ශිල්පීය ඥානය කියන එක බොහෝම වටිනා එකක්. මංගල කාරණා. අපේ රටේ ඒක මංගල කාරණයක් හැටියට ලැබෙන්නේ. නැත්නම් අපේ රටවල හොඳට පුහුණු කළොත් ශිල්පීය ඥානෙ ඕන තරම් මේ ලෝකේ රැකියාවල් තියෙනවා. එහෙම එකක් නැහැ. අපි අහලා තියෙනවනේ මේ එහෙම ඉස්සරහට යන්න දෙන්නේ මම මේ ළඟදී මොකද්ද උපමාවක් මතක් කළා කියවකට මතාවෙ කෙනෙක් නෑ මේ අපායේ තියෙනවලු ලොකු වලවල් එක එක රටවල් වලින් ආපු අයට රුසියාවෙන් ආපුවට ගැඹුරු වලක් තියෙනවලු ඇමරිකන් කාරයන්ටත් ගැඹුරු වලක් තියෙනවලු ලංකාවේ අයට තියෙනවලු අඩියක් විතර තියෙන වලක් මොකද හේතුව අහලා තියෙන්නේ නැහැ කියලා අර ගැඹුරු වල හරලා තියෙන්නේ මොකද එකාගේ පිට එකා නැගලා එළියට පනිනවා. ලංකාවට ගැඹුරු වල නැත්තේ මොකද? එක එකටවත් එළියට පනින්න දෙන්නේ නැහැ. එල්ලෙන එක්කන ඇදලා බිම දානවා. බලන්න මේ කතන්දර වල ඇත්ත මම මේ ඇත්ත හැමතිස්සෙම අත්දකිනවා. ඒ කියන්නේ මිනිස්සු මේ කතන්දර හදලා තියෙන නිකන් නෙමෙයි. මේවට කියන්නේ ජන කතා කියලා. මේ ජන කතා එන්නේ මේ සමාජය තුල තියෙන එක්ස්පීරියන්සස් වලින්. ඒ කවුරු හරි හොඳ දෙයක් කරන්න හැදුවොත් එයාව ඇදලා වට්ටන්නමයි ඔක්කොම ලෑස්ති වෙන්නේ. මේ මහමෙ වුණාව පටන් ගන්නකටත් ඒක වුණානේ. කවුරු හරි හොඳ දෙයක් කරන්න හැදුවොත් ඇදලා වට්ටන්නමයි මේ සිංහලෙන් හැටි. කොයිද ශිල්පී ඥානෙ? කෝ මංගල කරුණු. අන්න බාහුව සත්‍යංච සිප්පංච. අන්න නොයෙකු ශිල්ප දත් බව. බාහුව සත්‍යං සිප්පංච විනයෝජ සුසික්ඛිතෝ well trained in discipline ආන්න බලන්න විනයෝජ සුසික්ඛිතෝ දැන් අපි මෙහි අපි ඇවිල්ලා තමයි හැමතිස්සෙම උගන්වන්නේ දැන් අපිට තේරෙනවා විනය නැහැ කියලා දැන් අපි පුරුදු වෙලා තියෙනවා විනය තුළ අපි දැන් බුද්ධ දේශනාවල අපි දාන වන්දන ගියන් පස්සේ අසපුවල අපි බොහෝ විට මහසි ගන්නවා ලොකු නිශ්ශබ්දතාවයක් පවත්වන්න දැන් අපිට සමහර තැන් දැන් අපේ මහමෙ වුණා මේ කැනඩා මහමෙ වෙන හොඳ තාත්තික තියෙනවා. ආවට පස්සේ බොහොම නිශ්ශබ්දයි. බණහන්නාවක් නිශ්ශබ්දයි. දාන ගෙන්නවත් දැන් නිශ්ශබ්දයි. අර පිංගන් සද්ද විතරයි. අපිට සමහර තැන් වලට ගියාම අපිට තේරුණා එහෙම නිශ්ශබ්දතාවයක් නැහැ. විනයෝච සුසික්කිතෝ නැහැ. දැන් දාන ගෙන්න ගියම ව්‍යංජන නම් කියලා කෑ ගහනවා. ආරක ගේන්න මේක ගේන්න මේ මාස ගාන කාමකේ ඉඳලා මෙහෙනම් කරගන්න එපා මොකද්ද මේ ආවට පස්සේ මේ දාන ගන්නකට මේගොල්ලෝ මේ ආහාර ගන්නවද කියලා හොයන්න බැරි විදිහට අදාන ගන්න ඕනේ මේගොල්ලෝ මේ භාවනා කරනවා කියලා අන්න ඒක විනයට අයිති එකක් සීලේ හික්මීම විනයෝච සුසික්ඛිතෝ මංගල කාරණයක් ඊළඟට සුභාසිතාච යා වාචා යම් වචනයක් සුභාසිතද මංගල කාරණා මොකද සුභාසිත වචන බුද්ධ වචන තුල බොරුවක් නොවන කේලමක් නොවන පරුස වචනයක් නොවන හිස් වචනයක් නොවන දී ලෝකේ හොයනවා නම් බුද්ධ වචන
බොරුවක් නොවන, කේලමක් නොවන, පරුස වචනයක් නොවන, හිස් වචනයක් නොවන. වචනේ බුද්ධ වචනය. සුභාසිතාච යා වාචා යම් මුතුම් යම් වචනයක් සුභාසිතද ඒ මංගල කරුණකි. මංගල කාරණයක් ඒක. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අහනවා නම් දැන් බලන්න ධර්මයක් අහනකොට මංගල කරුණු කීයක් ලැබෙනවද බලන්න. පළවෙනි එක තමයි පණ්ඩිතානංච සේවන. පූජාච පූජනීයාන. පාතිරූපදේශ. පුබ්බේජගත පුඤ්ඤ. ආත්ත සම්මා පණිති ඔක්කොම හම්බ වෙනවා. කල්යාණ මිත්‍ර සේවනයෙන් එන්නේ. ඊළඟට බෞද්ධ භාවය වැඩෙනවා. මේකෙන්. එතකොට ක්‍රමානුකූල වැඩ කිරීම ලැබෙනවා. විනය හික්මීම ලැබෙනවා. සුභාසිත වචන ලැබෙනවා. දැන් බලන්න මේ මංගල කාරණා අපි අඳුනගත්තේ නැත්තම් අපි හිතන්නේ මේක නිකන් මේ ජප කරන්න එක එක තැන් වලට උත්සව වලට ජප කරන්න කියන එකක් කියලානේ. අඳුනගත්තේ නැත්තම් එතකොට දැන් අපි හිතන්නේ මංගල කාරණේ කිව්වම පස්සේ උත්සවයක නැකත කියලා. අපි නැකතට පහන දැල්වලා මංගල සූත්‍රය කියනවා. දලුවට පස්සේ මංගල කාරණා එකක්වත් නැහැ. ඇයි අතන සුභාසිත වචන කියලා දැනගන්න නම් ඒකේ අර්ථය දැනගන්න ඉතින්. අර්ථය හවු වෙන්නේ නැහැ. එතකොට යම් වචනයක් සුභාසිත කියනකොට ඒ සුභාසිත වචනේ නම් ඒකේ අර්ථය දැනගන්න ඕනේ. අර්ථය දැනගත්තට නැත්නම් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ මංගල කාරණා බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් උත්තර කියලා රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ මේ දෙවි කෙනෙකුට මේ අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා. මරණය ගැන, අනිත්‍ය ගැන සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියෝ ඒක ආගෙන ඉඳලා කියනවා අනේ ස්වාමීනි හරි ලස්සන බණක් නේ. මේ ඔබ වහන්සේම මේ දැන් අවබෝධයෙන් දේශනා කළාද නැත්නම් ඔබ වහන්සේට කොහොමද මේක වැටුනේ? එතකොට කියනවා පින්වත් දේවේන්ද්‍රය ලෝක යමක් සුභාසිතද ඒ සියල්ල භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි. ඔන්න ඒ සියල්ල භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේගේ වචනයි. අපි වචන කියනවා මේ කෝඩ් කර ගන්න. අරගෙන අපි කියනවා. ඒක මේ වගේ කියනවා. ලෝකේ තියෙනවා මේ දහන්නේ අපි ගමු මුං ඇට කන්දක් තියෙනවා. එතකොට කෙනෙක් වාජන වලට මුං ඇට අරන් එනවා. අහන කොයින්ද ඔයාලට මේවා? එයා මොකද කියන්නේ එතකොට? ආන්න අසවල් තැන කන්දක් තියෙනවා. ඒකෙන් ගාරගෙන එන්නේ. මේ වගේ කියනවා යමක් සුභාසිතද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේගේය. එහෙනම් ලෝකේ සුභාසිත වචන කොයිද තියෙන්නේ? බුද්ධ දේශනාවේ. ඒතම් මංගල මුත්තම මේ මංගල කාරණේ ඊළඟට එහෙම ආපු එක්කන දැන් ඉතින් සාමාන්‍ය ජීවිතේ හොතර තේරෙනවා කොහොමද කරන්නේ යා මාතා පිතු උපට්ඨාන මව්පියන්ට උපස්ථාන කරනවා මව්පියන්ට උපස්ථාන කරනවා කියන්නේ මොකද්ද අප කියමු අම්මා තාත්තා දැන් මෙයා ගොඩාක් ආදරේ අරගෙන රිදි සාප්පුවකට ගිහලා කියන අම්මේ කැමති තරම් රිදි ගන්නවා තාත්තත් ගන්නවා බලන කන්ටේනර් එකක් රිදි තියෙනවා දෙනවා සතුටු කරනවා උපස්ථාන ඒක උපස්ථානයක් තමයි නමුත් ඒක සම්පූර්ණ උපස්ථානයක් නෙවෙයි සමහර විට කැමති අම්මා තාත්තා කන්නාස දේවල් එකගෙන ගිහලා රටවල් වල කඩවල වලට ගිහිල්ලා කන්න දෙනවා දරුවෝ ඒකෙන් දෙමාපියන්ට සතුටක් තියෙනවා උපස්ථානයක් තමයි නියම උපස්ථාන නෙමෙයි නියම උපස්ථානෙ වෙන්නේ කොහොම නෙමෙයි කියනවා කොටින්ම කියන්නේ අම්මා තාත්තා දෙන්න කර දෙපැත්තේ තියාගෙන අවුරුදු 100ක් කරේ ඉඳගෙන කවාගෙන පවාගෙන හිටියත් ඒක නියම උපස්ථාන නෙමෙයි කියනවා නියම උපස්ථාන වෙන්නේ අම්මා තාත්තා දෙන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියා දීලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවන්න ඕනේ බුදුරජුන්ගේ ධර්මයේ ගැන හිත පහදවන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මගපළලාභී ශ්‍රාවකයන් වහන්සේලා ගැන හිත පහදවන්න ඕනේ. තෙරුවන් සරණේ පිහිටවන්න ඕනේ. මංගල කාර්යය. උපස්ථාන වෙන්නේ. එතකොට සීලේ පිහිටවන්න ඕනේ.
ඊළඟට ධර්මඥානෙ ලබා දෙන්න ඕනේ. සද්ධා සීල සුත. සල්ලි දෙන්න ඕනේ. අම්මා තාත්තට අම්මි තාත්තේ දන් දෙන්න. උපස්ථාන කරන්න. අනිත්යට උදව් කරන්න මේ සල්ලි වලින් කියලා. එතකොට අම්මා තාත්තා කල්පනා කරන මට මේ දරුවෝ දුන්නේ දන් දෙන්න. ඒ අම්මා තාත්තා පුරුදු වෙනවා දානෙට. දන් දෙනවා. ත්‍යාග. ඊළඟට පුරුදු කරනවා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ලෝකෙ දිහා බලන්න. අනිත්‍ය වශයෙන්. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දෙමාපියන්ට ලබා දීම තමයි මාතා පිතු උපට්ඨාන. මව්පියන්ට උපස්ථාන කිරීම. ඊළඟ එක පුත්ත දාරස සංඝෝ. පුත්ත කියන්නේ දරුවන්, දාර කියන්නේ අඹු. අඹු දරුවන්ට සංග්‍රහ කිරීම. කොහොමද අඹු දරුවන්ට සංග්‍රහ කරන්නේ? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව. සතර සංග්‍රහ වස්තුන් අඹු දරුවන්ට සංග්‍රහ කිරීම. කොහොමද අඹු දරුවන්ට සංග්‍රහ කරන්නේ සතර සංග්‍රහ වස්තුන්? එයා හම්බ කරපු දේ අඹු දරුවන් උදෙසා වේදන් කරනවා. දානය. ප්‍රිය වචනේ යහපත් වචන වලින් කතා බස් කරනවා. ප්‍රිය වචනයට අයිති ධර්මය. ධර්මය ලබා දෙනවා. අර්ථචර්යාව යහපතේ හැසිරීම. හැසිරෙනකොට ගුණී සමාන වෙනවා. සමානාත්මතාවය. මේකෙන් තමයි අමුදරුවන්ට සලකන්නේ මංගල කාරණයක්. මාතා පිතු උපට්ඨාන පුත්ත දාරස සංඝෝ. එහෙම එක්කිනාගේ තියෙන පොදු ලක්ෂණයක් මොකක්ද? අනාකුලාච කම්මන්තා. වැඩ අවුල් නැහැ. ආකුලයි කියලා කියන්නේ පිනපව මිශ්‍ර වෙලා. හොඳ නරක මිශ්‍ර වෙලා. ඒ කියන්නේ හොඳත් කරනවා නරකත් කරනවා. හරි දේත් කරනවා වැරදි දේත් කරනවා. හරි දේ කරන වෙලාවට හරි දේ කරනවා. ඊළඟ පැත්තේ යනකොට වැරදි දේ කරනවා. කලවම් වෙලා යා. අනාකුලා ආකුල නැහැ. අවුල් නැහැ වැඩ. හොඳ දේ විතරයි. වැඩ අවුල් නැහැ. ඒක මොකද්ද? මංගල කාරණයක්. එතන අවුල් කියලා කිව්වේ හොඳ නරක අවුල් කරගන්නේ. එයා හොඳම තෝර එකතු කරගන්නවා. අනාකුලාච කම්මන්තා ඒකම් මංගල මුත්තම. ඊළඟට දානංච දන් දීම මංගල කාරණයක්. දැන් අපි ගත්තොත් දැන් මේ සීල වැඩසටහන් තියෙනවනේ. ලංකාවේ දහස් ගානකට දන් දෙනවට වඩා මේ සීල පිරිසකට දන් දීම මහත්ඵලයි. හේතුව මොකද? ලංකාවේ පහසුකම් තියෙනවා. වේදන් අඩු. මේ හරිය අමාරු කරා. පහසුකම් නැහැ. වේදන් වැඩි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපේ මහමෙන්න වැඩසටහන් වලදී සමහර දවස්වලට මේ මිනිස්සු හරියට පින් කරගත්තා. සමහර දවස් තියෙනවා මේ හාල් සේරු 800ක් උයන්න ඕනේ. ඒක හාල් සේරු 900ක් උයන්න ඕනේ. දානෙට. ඉතින් අර පොලොස් කරත්තයක් ගේනවා. ඔව් සාමාන්‍ය 150 200ක් උයන්න එනවා. ගමක් මේ ගම් එනවා උයන්න. මේ බුදුහාමුදුරන් කාලේ වගේ. ඒ කාටවත් පේන්නේ නැහැ ඇතුළේ වැඩ පිළිවෙල. බාහන වැඩසටහනක් දවසට. සමහර දවස්වල 12000ක් එනවා 15000ක් එනවා. ඒක කොටම කැම දෙන්න ඉපේ. අපි අනිත් පස් පොල්නේ විශේෂයෙන් පොල් ගහලා දෙනවා. අපි අවුරුදු 6ක් තිස්සේ දෙනවා. ගම් පිටින් ලෑස්ති වෙලා ඇවිල්ලා උයනවා. එළි වෙනකන් දැන් පටන් ගන්නවා හවස පටන් ගන්නවා උයන්න. උයලා හරියට විනාඩි 45ක් ඇතුළත අර 15000ටම බෙදලත් ඉවරයි. අපි එහෙම දැන් ඒ කියන්නේ හොඳට පුරුදු වෙලා ඒගොල්ලන්ට. දානය මංගල කාරණයක්. ඒ කවදාවත් දානි බාර ගන්න නැති කවුරුවත් නැහැ. ඒව මංගල කාරණයක් දැනගත්තට පස්සේ බොහෝම කැමැත්තෙන් ඒගොල්ලෝ කරනවා. ජීවිත කාලේ ඒ වගේ දහස් ගාණක් භාවනා කරනකට දන් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒකයි. එතකොට මෙහි වැඩසටහනකදී දාන දීමත් ඒ වගේ එකක්. දැන් අපි ගත්තොත් මෙහි අපි දාන දෙන්නේ නැහැ. අපි කියන කැමති එක්කෙනා තමන්ගේ ලන්ච් පැකට් එක අරගෙන එන්න ගන්න පුළුවන් තමයි. නමුත් දාන මේ පින්කම කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒකයි. මංගල කාරණයක් එකතු කරගන්න ඔය දාට යන.
අනිත් පිරිස අනුමෝදන් වෙනවා. එතකොට මේ දානය එහෙම සිල්වතුන්ට දන් දෙන්නේ. ස්වාමීන් වහන්සේලා සිල්වත් නම් උන්වහන්සේලාට දන් දීමේ මහත්ඵලයි මහානිසංසයි. ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් උන්වහන්සේගේ හිලි හොයන්න බෑ අපිට සමහර විට. එතකොට රහතන් වහන්සේලා මගපලලාභී සිහි කරනවා. මේ කියාගෙන මේ සිල්වතුන් වහන්සේලාට නෙවෙයි පළ වෙන්නේ නැහැ. හිත පැහැදිලා ඉන්නේ. අනිත් විශේෂයෙන්ම අපිට වැදගත් වෙන්නේ හිත පහදවා ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මොසේ පායන කාලයක් ආවා. දැන් ඉන්දියාවේ සමරට මීට වඩා ගොඩාක් අමාරුයි. මේ බිත්ති ඔක්කොම රත් වෙනවා. පහසුකම් මොකුත් නැහැ නේ ඒසිකුයි. ගස්වල ඔක්කොම වේලිනම් දූවිලි සහිත කුලඟ අමාරුයි. ඉතින් මේ එක මිනිහෙක් උග්ගස් මිටියක් අරගෙන එක උග්ගහක් කකා යනවා දැන් මෙයා. පිටිපස්සෙන් එනවා හරි සීලවන්ත මිනිහෙක්. සමහරට මගපල්ලාභී කෙනෙක් වෙන්නේ නැති. ඔය සිද්ධිය කියද්දි මේ එයාට මේ දවස් ගන්නකින් ආහාරයක් නැහැ. එයා මෙයාට කියනවා අනේ පින්වත මටත් ඒ උග්ගස් කැල්ලක් දෙන්න. මෙයා එන්නේ වගේ යනවා. ආයේ තව ටික දුරක් යද්දි කියනවා අනේ පින්වත මටත් ඔය කනවට බඩගිනි කියනවා. ඇහෙන්නේ වගේ යනවා. ආයේ යනකට ආයේ කිව්වා යා. ඔන්න එහෙනම් අත පිටිපස්සෙන් දුන්නා. අද මේ පිටිපස්සට හරවලා ගන්නවා කියලා දුන්නා. දැන් මෙයා උගස් කැල්ල දීලා දැන් මෙයා ගියා. අර ඇති උගස් අරගෙන බොහොම පින් දීලා මේක අනුභව කරලා මෙයා කලන්තින වැඩි යාගේ ජීවිතය ඉස්සර අරගෙන ගියා. අර මිනිස්සයා මෙරුණා. අර උග්ගස් දාන්ති මිනිස්සයා. එයාගේ ජීවිතය කළා දෙන පින එච්චරයි. ලොකු පින. ඒ කියන්නේ සමහර විට ඔය කියන හැටියට අර මගපල්ලාභී කෙනෙක්. මෙයා මැරිලා ගිහලා උපන්න භූතෙක් වෙලා. විශාල උක්කොණයක් පහළ වෙලා. දැන් මෙයාට බඩගිනි. මෙයා ගියා උග්ගස් කන්න. උග්ගස් කඩාගෙන මෙතනට ගියාම උග්ගස් නැවිලා ගහනවා මෙයාට. මෙයාගේ අතපය ඔක්කොම කැපෙනවා. අඩාගෙන දිනන අනිත් පැත්තට. දුවට ඒ උග්ගස් කන්නයකට උග්ගස් නැවිලා ගහනවා මෙයාට. ඊට වටේ දුවන කිට්ටු වෙන්න බෑ. ගහනවා. දැන් මෙයා බඩගින්නේ පිපාසෙන් තැවි තැවි ඉන්නවා මේක දිහා බල බල. වාසනාව කියන්නේ රහතන් වහන්සේ නමක් මේ සිද්ධිය දැක්කා. දැකලා ඒ රහතන් වහන්සේ මෙයා අඬ කිව්වා අනේ ස්වාමීනි මං ඉබිතිච දවසේ ඉඳලා බඩගින්නේ කිව්වා මං ඉන්නේ. මට පහළලා තියෙනක හොඳ උක්කණයක්. මට අනුභව කරගන්න බෑ කිව්වා. රහතන් වහන්සේ මේ සිද්ධිය දැක්කා. දැකලා එයාට කියනවා කොහොම ඔයාලට කවදාවත් බෑ කිව්වක ගන්න. ඔයා පිටිපස්සෙන් පිටිපස්සට යන්න කිව්වා. පිටිපස්සෙන් හත දාලා ගන්න කිව්වා. පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් අත දානකොට උග්ගහ මොකුත් ප්‍රශ්නයක් නැහැ. කඩලා ගත්තා. අරගෙන පිටිපස්සෙන් පිටිපස්සට ගිහලා කඩලා අරගෙන මේ පැත්තට හැරිලම ගියා. ගිහිල්ලා කෑවා. එදා බඩගිනි නැති උනේ දුන්නේ යම් විදියකටද ලැබෙන්නේ විදියට. මම ඒකයි දන්න අයට කියන්නේ කවදාවත් පරණ ඇඳුමක් දෙන්න එපා නෝට. කාට හරි නැති බැරි කෙනෙකුට ඇඳුමක් දෙනවා නම් තමන් ඇඳපු නැති එකක් දෙන්න. දෙනවනම් නැත්තම් නොදී ඉන්න. මොකද හේතුව නොදී ඉන්න කියලා කිව්වේ පරණ එකක් දෙනකොට එයා සන්තෝෂයටපත් වෙනවද? සන්තෝෂයටපත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අහන දවසක් භාග්‍යවතුන් වහන්සේ සමහරුන් ව්‍යාපාර පටන් ගන්නවා කඩා කප්පල් වෙනවා. සුදුසුකම් තියෙන හොඳ රසාවල් හම්බ වෙන්නේ. එතකොට ජීවත් වෙනවා සාමාන්‍ය ලොකු ආදායමක් නැහැ. සාමාන්‍යයෙන් හිතේ සතුටක් නැහැ. එතකොට මේ පටන් ගත්තොත් ව්‍යාපාරයක් බංකොලොත් වෙනවා. මෙහෙම වෙන්නේ මොකද? කියනවා සංසාරේ එයා දීපු විදි කොහොමද ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට පොරොන්දු වෙනවා. අසවල් වැඩේ කරන්න මම බාර ගන්නවා. ඊට පස්සේ මොකද්ද මෙයාගේ හිතට එන්නේ? ශ්‍රමණ සිල්ලතුන් ගුණවතුන් වහන්සේලා ලොකු බලාපොරොත්තුක් ඇති කරගෙන අසවලා බාර ගත්තා. කරන්නේ.
ආන් ඒ වගේ ජීවත් වුණාම දන් දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. අවසාන මොහොතේ කියනවා දාන දෙන්න බෑ කියලා. මට මතකයි ලංකාවේ එක මිනිහෙක් මේ එක්තරා පන්සලක සභාපති කෙනෙක්. මම එක්තරා ප්‍රදේශයක භාවනා වැඩසටහනක් කරන්න ගියාම ඉතින් දායක පින්වත්නි මට වෙනම ආරාධනා කළේ. අරයා සමහරුන්ට ඕන කරනවා මේ Tamanට ප්ලේස් එකක් ගන්න. ඒ ප්ලේස් එක Tamanට නැත්තම් කරනවා පුළුවන් තරම් බාධා කෙරුවා. ඉතින් භාවනා වැඩසටහනකට ගියාම ඉතින් මම ලෑස්තිලා හිටිය දැන් මම වෙන කවුරුත් අඳුරන්නෙත් නෑ මම දන්නෙත් නෑ. එයා හැමතැනම පතුරවලා තිනවා එයා තමයි මාව ගෙන්නන්නේ. මෙහෙමයි කරන්නේ. ඊට පස්සේ ආ වෙනම ලොකු අයට කියලා මට අහන්නෙත් නැතුව මම දන්නෙත් නැතුව මාව වෙන ගෙවල් වල මාව නවතින්න මේ කාමර බුක් කරලා ඉතින් මම මොකුත් දන්නේ නෑ. ඊට අඩු ගන්න මට කෝල් කරලා කතා කරන්න ඉපේ. ඉතින් මට ආරංචිලා මං කිව්වා මම කිසිම තැනක නවතින්නේ නෑ. මං කිව්වා මට ආරාධනා කළේ ඔබතුමාගේ ගෙදර විතරයි මම නවතින්නේ කිව්වා. ගියාම ඒකට දැන් එයා මට කතා කරන්නේ නැතුව දැන් එයාට ඕනේ මේ එයා තමයි ගෙන්නේ කියලා නම ගන්න. එයාට ඒක කරගන්න බැරි වුණා ඒක. මෙයා මොකද කියලා දන්නවද? දැන් ඕනේ දාන්නේ 2000ක් විතර 2000 3000ක් වගේ සෙනග ඇවිල්ලා. දාන බාරගත්තට කෝල් කර කිව්වා වැඩසටහන කැන්සල් කියලා. මේ ආරණ්‍යක සභාපති කෙනෙක් මේ පුද්ගලයා. ඉතින් 11යි දාන්නේ නැහැ. ඊට පස්සේ පැය භාගයයි තියෙන අර මනුස්සයාට මට ආරාධනා කරපු කෙනාට සල්ලිත් නැහැ ඇත්තට. අනේ මනුස්සයාට පැය 25000ක ණයක් අරගෙන වෙලම මාතර කඩවල් ගානේ ගිහිල්ලා හොයාගෙන මට ප්‍රදේශ කියුණා. කඩවල් ගානේ ගිහිල්ලා මේ බත් පාසල් දුන්නේ. දීපු හැටි වෙලේ. ඉතින් සමහරු පින් කර ගන්නවා. ඒ මොකද හේතුව? එයාට නම එයා බැලුවේ මොකද්ද? එයාගේ නම ගාව ගන්න මේක ඉස්සරහට එන්න බැරි නම් දෙන්නේ නැහැ කරන්න. ඕන්න එයාගේ අවබෝධය. ආරණ්‍යයක ප්‍රධාන දායකයා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අවබෝධයෙන් කරනවා කියන එකයි. අවබෝධයෙන් නැතිකම අතර කොයිතරම් බරපතල වෙනසක්ද? ඒ නිසා පින්වත්නි දානය කියන එක අපි හරියට දෙන්න ඕනේ. ඒක නියම විදියට දෙන්න ඕනේ. එතකොට තමයි ඒකෙන් අපිට නියම විදියට සංසාරෙදී ප්‍රයෝජන ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනේ අපි සමහරු බිස්නස් පටන් ගන්නවා රසාවල් කරනවා. හැබැයි හොඳ රසාවල් හම්බ වෙන්නේ නැහැ. රසාවක් නැත්තේ නෑ. රසාවල් තියෙනවා. නමුත් ඒ රසාවල මෙයා සැටිස්ෆයි වෙන්නේ නැහැ. බිස්නස් පටන් ගත්තාම බිස්නස් දියුණු වෙන්නේ නැහැ. නමුත් පැටලෙන්නේ නැහැ. ඒ තමයි කියනවා දීපු විදිය. එයා සංසාරේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට දාන දීමේදී ඒ ගානට ඉතින් ඔය බඩේ ගෑවෙන්න දෙනවා. ගානට දෙනවා යන්තම්. යමක් උපකාර කිරීමේදී යන්තම් කරලා දෙනවා. එතකොට එයාට සංසාරේ යන්තම් ලැබෙනවා. ඔන්න පුරුදු වෙනාම තියෙනදී දිනදී හරියට දෙන්න ඕනේ. මම මේව ඉගෙන ගත්තා අපේ මගේ ජීවිතේ මම හරියට පුරුදු වුණා දානයක් දීමේදී යමක් උපකාර කිරීමේදී හරියට කරන්න. මේ දේශනාවල් නිසා. නැත්තම් අපි දන්නේ නෑනේ. හිත පහදවාගෙන දෙන්න ඕනේ කියන්නේ ඒකයි අපි. ඊළඟට සමහර කෙනෙක් වෙන බුදුරජාණන් දේශනා කරනවා මේ පොඩියට පටන් ගන්නවා. මෙන්න උසස් වීම ලැබි හිතපු නැතිට උසස් වීම ලැබෙනවා. ඉහළ තනතුරට යනවා ලොකු පඩියක් හම්බ වෙනවා. එයා කියනවා මම හිතුවේ නෑ කියනවා. මම මෙහෙමයි කියලා ඉස්සරහට. එහෙම වෙන්නේ නැද්ද සමහරුන්ට? සමහර පොඩියට පටන් ගන්නවා බිස්නස්. මේ බලාපොරොත්තු නැති විදිහට ලොකු වෙලා යනවා. මොකද හේතුව සංසාරේ දන් දීමේදී ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලාට පිනා යන්න දීලා. හොඳට ඇති වෙන්න දන් දීලා. කාට හරි අහිංසක කෙනෙකුට අසරණ කෙනෙකුට යමක් දෙනවා නම් අසරණ වෙනවා කියන එක ඕනම කෙනෙකුට ඕන වෙලාවක දැන් සුනාමියකම සුනාමිය ආවා. සුනාමියේදී අසරණ වුණේ මේ හිඟන පවුල්ද? හොඳ වැදගත් මේ යාන වාහන තියන් හිටපු කෝටිපති මිනිස්සු මේ යන්නම නැතුව පාට බැස්සනේ.
එතකොට මේ මිනිස්සු මුළු වල දැන් වැදගත් ළමයි. මේ අවුරුදු 16 17 18 හොඳ වැදගත් පවුල් වල වැදගත් ළමයි. වාහනේ මිස එළියට බැස්සප නැති පවුල්. මේ ශාලාවල මුළු වල ඉන්නවා. ඉතින් ඔය ළමයි යනවාද මේ ඇඳුම් බෙදකට ඇඳුම් ගන්න? යන්නේ නැහැ මුල්ලේ ඉන්නවා. යන්නේ නැහැ බලන්නේවත් නැහැ. වැරහෙලියන් ඉන්න මුල්ලටලා ලැජ්ජයිනේ. එතකොට අපිට පුළුවන් වුණා නම් හොඳ ඇඳුමක් කියලා දුව මේක අඳින්න. දුව මගේ දුව වගේ. අන්න පින්නයි. ඇඳුම් ලොට් එකක් එවනවා එක එක පළාත් වලින් පාවිස් වලට හොඳයි. මම කල්පනා කරනවා මේ මිනිස්සු කොච්චර පව් කර ගන්නවද? හැබැයි පින් කරපුවා ඉන්නවා. මට මතකයි සමහර මිනිස්සු සාප්පුවලට ගිහිල්ලා සාප්පුවලින් ඒ වෙලෙම ඇඳුම් අරගෙන ගිහිල්ලා ඒ වෙලෙම ගෙනියනවා. අන්න දීම. ඒක තමයි දානය කියන්නේ. දන් දීම. එතකොට මේ දීම තමයි මංගල කාරණේ. දානංච. ඊළඟ එක ධම්මචර්යාච. ධම්මචර්ය කියන්නේ ධර්මානුකූලව ජීවත් වීම මංගල කාරණයක්. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ. නෑදෑයින්ට සංග්‍රහ කිරීම. නෑදෑයින්ට සංග්‍රහ කරන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. නෑදෑයින්ට සංග්‍රහ කිරීම මංගල කාරණයක්. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි. නිවැරදි ක්‍රියාව කිරීම. මොකද්ද? සීලය. සිල්වත් වීම මංගල කාරණයක්. දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝහෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං. ඊළඟට ගාරවෝච. දැන් ආරති විරතිද? ආරති විරති පාපා. ආරති විරති පාපා. ඒ කියන්නේ පවෙන් දුරින්ම දුරු වීම. පවෙන් දුරින්ම දුරු වීම මංගල කාරණයක්. පවෙන් දුරු වෙච්ච කෙනා මොකද කරන්නේ? ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම මංගල කාරණයක්. බලන්න දැන් මංගල කාරණා මේවා. ඒකට මේවා මංගල කාරණා කියලා දන්නේ නැහැ නේද? අපේ ගෙවල් අපේ රටවල් වල මේ මගුල් ගෙයකට එහෙම නැත්තම් අරක්කෝ මේ වගේ අවස්ථාවක නැතිදී මොකටද කියනවා මිනිස්සු. සමහර අවස්ථාවලට ගිහිල්ලා දැන් සමහර ගෙවල් වල නෝන්ලා යන්නේ මේ ඔය මේ ලිකර් ෂොප් වලට ගිහිල්ලා අරන් ඉනවා ගෙවල් වලට. සමහර ලංකා පුරුදුලා කියනවා දැන් කාන්තාව බීර් බොන්න. ඕන්න මංගල කාරණා. පටලෝගන් තින් තාලේ. ඒතර විනාශ වෙනවා. ඇයි? හොඳ අවස්ථාවක් නැති වෙනවා. මොකද හේතුව මුල වැරදුනා. මොකද්ද මුල? ආසේවනාච බාලාණන් කියන මංගල කාර්යය නෑ. එතන වැරදිච්ච ගමන් දිගටම වරදිනවා. මුල හරි ගියොත් ඒ කියන්නේ අර පළවෙනි ගාථාව තියෙන ටික ලැබුණොත් ඔක්කොම ලැබෙනවා ඊටු ටික. මජ්ජපානාච සංයමෝ. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකිරීම මංගල කාරණයක්. ඊළඟට ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු. ධර්මයේ හැසිරීමට ප්‍රමාද නොවීම. ධර්මයේ හැසිරීමට ගොඩක් අය ප්‍රමාද වෙන්නේ අවබෝධයක් නැති නිසා. මේ අපි ගත්තොත් දැන් බුඩා ගොඩාක් අය කියන අපිට වැඩ වැඩි. වෙලාවක් නැහැ. ඒකට හේතුව මොකද? එහෙම කියන්නේ හේතුව සාධාරණයි. මොකද හේතුව යාට අවබෝධයක් නැහැ. එයා හිතාගෙන ධර්මයේ හැසිරෙනවා කියලා මේ පන්සලට ගිහලා බණ ඇසීම. ධර්මයේ හැසිරෙනවා කියන එක මේ සාමාන්‍ය ජීවිතයේදී දැන් යාට අකුසල් වෙනකට යා 100න් ඉන්නවනම් ධර්මයේ හැසිරෙනවා. අකුසල් හටගන්න නොදී 100න් ඉන්නවනම් ධර්මයේ හැසිරෙනවා යා. ඊළඟ රූපං අකුසල් ප්‍රහාණය කරනවා නම් යා ධර්මයේ හැසිරෙනවා. දැන් යා පාර යන ගමන් යා බුදුගුණ සීකරනවා නම් ධර්මයේ හැසිරෙනවා.
සතර සතිපට්ඨානය වඩනවනම් ධර්මය හැසිරෙනවනේ. ධර්මය හැසිරෙනවා කියලා කියන්නේ මේ අප්‍රමාදෝච ධම්මේසු කියන්නේ මේ ගෙවෙන මේ මොහොත තුල ධර්මයෙන් සිටීම, ධර්මය තුල සිටීම. එතකොට යා ධර්මයේ තුල අප්‍රමාදී කෙනෙක්. ඇයි එතන දෙන්නේ වීරිය තියෙන්න බෑ. වීරියවන්ත වෙන්න ඕනේ අප්‍රමාදී වෙන්න නම්. අප්‍රමාදෝච ධම්මේසු ඒතම් මංගලම් තමයි. ඊළඟට ගාරවෝච. ගාරවෝච කියන්නේ ගෞරව කිරීම. වැඩිහිටියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අතන කිව්වේ මොකද්ද? පූජාච පූජනීයාන. එතන පූජනීය කිව්වේ අපිජි පූජනීය කියලා එතන කිව්වේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා. ගාරවෝච කිව්වේ ගුරුවර දෙමාපිය වැඩිහිටියන්. ගෞරව කිරීම. මංගල කාරණය. ගාරවෝච. නිවාතෝච. නිවාත කියන්නේ හොඳ බසට අවනත බව. නිවාත. නිවාත කියලා කියන්නේ අපි හොඳ දේවල් කියනවා නම් කාට හරි ඒක හරි කියලා අපිට නිහතමානීව පිළිගන්න පුළුවන් නම් නිවාත. එතකොට ඒක මොකද්ද? මංගලකාර හොඳ බසට අවනත බව මංගලකාර. ගාරවෝච නිවාතෝච. ඊළඟට සන්තුට්ටි හරි වටින එකක්. සන්තුට්ටි කියන්නේ ලැබිච්ච දේෙන් සතුටු වීම. ලැබිච්ච දේෙන් සතුටු වීම කියන එක අපේ ජීවිතේට ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපි ගත්තොත් අද අපිට ඕන ලැබෙනවා රස්නේ. එතකොට අපි මේක ලැබෙනට ආනමත් මේක අයිඩී තරම් අපිට රස්නේ නෑනේ. මේ හිතනකට අපිට මොකක්ද ඇති වෙන්නේ? අප්පමාදෝච ධම්මේසු ඒතන් මංගලම් තමයි. ඊළඟට ගාරවෝච. ගාරවෝච කියන්නේ ගෞරව කිරීම. වැඩිහිටියන්ට, ගුණවතුන්ට, සිල්වතුන්ට අතන කිව්වේ මොකද්ද? පූජාච පූජනීයාන. එතන පූජනීය කිව්වේ අපිජි පූජනීය කියලා එතන කිව්වේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා. ගාරවෝච කිව්වේ ගුරුවර දෙමාපිය වැඩිහිටියන්. ගෞරව කිරීම. මංගල කාරණය. ගාරවෝච. නිවාතෝච. නිවාත කියන්නේ හොඳ බසට අවනත බව. නිවාත. නිවාත කියලා කියන්නේ අපි හොඳ දේවල් කියනවා නම් කාට හරි ඒක හරි කියලා අපිට නිහතමානීව පිළිගන්න පුළුවන් නම් නිවාත. එතකොට ඒක මොකද්ද? මංගලකාර හොඳ බසට අවනත බව මංගලකාර. ගාරවෝච නිවාතෝච. ඊළඟට සන්තුට්ටි හරි වටින එකක්. සන්තුට්ටි කියන්නේ ලැබිච්ච දේෙන් සතුටු වීම. ලැබිච්ච දේෙන් සතුටු වීම කියන එක අපේ ජීවිතේට ඉතාමත්ම අවශ්‍යයි. දැන් අපි ගත්තොත් අද අපිට ඕන ලැබෙනවා රස්නේ. එතකොට අපි මේක ලැබෙන්නට ආනමත් මේක අයිඩී තරම් අපිට රස්නේ නෑනේ. මේ හිතනකට අපිට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රශ්නයක් තියෙනවද? එළිය රස්නේ සිහි කරන්නේ නැතුව අපි ඇතුලේ අයියෝ මේක රස්නේ මේක ඊසි මදිනේ. කීකී අපි හිතෙත් අපි මේකෙන් සෑහයටපත් වෙනවද? නෑ මේ රස්නේ නැති තැන මීට වඩා අපහසු තැන අපි හිතන්න ඕනේ. එළිය තරම් මෙතන අමාරු නෑනේ. එළිය තරම් මෙතන අමාරුද? නෑ. එහෙම හිතන්නේ මොකද වෙන්නේ? අපිට නිකම්ම මේක කෙරේ අපි සෑහයටපත් වෙනවා. එතකොට ලදදී සතුටු වීම මංගලකාර සන්තුට්ටි. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා. කතඤ්ඤුතා කියන්නේ කෙලෙහි ගුණ දත් බව. කෙලෙහි ගුණ දන්නා බව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. මහණෙනි කෙලෙහි ගුණ දන්නා, කෙලෙහි ගුණ දකිනා, කෙලෙහි ගුණ සිහි කරන පුද්ගලයා දුර්ලභයි. දුර්ලභයි කියනවා. එතකොට කෙලෙහි ගුණ
දැන් බලන්න අර සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදේම සැතපෙන්න කලින් අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිශාව බලලා වැඳලා ඒ දිශාවට තමයි හිස දාන්නේ. සැතපෙනකොට. අලුත් සාමුදුරු කල්පනා කළා මේ මොකද මේ දිශාවකට වඳින්නේ? හිතුවා එහෙනම් තාම ඉන්නේ අර බ්‍රාහ්මණ මතවලමයි. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. උන්වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කැඳෙව්වා. සාරිපුත්තේ ඔබ මේ දිශාවලට වඳිනවද මෙන්න මේ කියන්නේ මේගොල්ලෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මාර්ගයක් මොකවත් දන්නේ නැතුව අතරමංගල හිටපු එක්කෙනෙක් කිව්වා. මම හරි මගක් නොදැන රවි දෙවියන් ගියපු කෙනෙක් කිව්වා. මට හම්බුණා කිව්වා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. ආශ්‍රයයට ලැබුණා, සේවනය කරන්න ලැබුණා. ඒ තමයි අස්සජී මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි මට මේ ධර්ම මාර්ගයට එන්න පාර කිව්වේ. උන්වහන්සේගේ ධර්ම දේශන අහලා තමයි මම ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවේ. උන්වහන්සේ තමයි මගේ ලෝකයට පායපු ආලෝකය. ඉතින් උන්වහන්සේ වැඩ සිටින දිශාවට ඒක මම මේ වන්දනා කරන්නේ. ඒකට මංගල කාරණාවක්. මම ඔබට කියන්නේ මේ ඔබට මතකද දන්නේ මේ ලංකාවේ තිබුණා මේ ඒ කාලේ සුද්ධංගේ කාලේ තියෝසොෆිකල් සොසයිටි කියලා එකක්. පරම විඥානාර්ථ සමාගම කියලා. ඒක පටන් අරගෙන ඒකෙන් මේ මොකක්ද මේ ලෝක ගුරු කියලා සංගමයක් පිටවල ඔය දකුණු ඉන්දියාවේ එක්කෙනෙක්ව තෝරගත්ත ළමෙක්ව තෝරගෙන ඊට පස්සේ යා පුරුදු කළා. එංගලන්තයට ගෙනල්ලා ඉගෙන ගත්තා යා. හොඳ විදිහට ඉගෙනගෙන දාර්ශනික චිත්‍ර ප්‍රසිද්ධ වුණා. කවුද? නෑ. දාපත් මන්නේ. ඉන්දියන් එක්කනේ. නෑ. මේ තියෝසොෆිකල් සොසයිටි හැදිච්ච කෙනෙක්. ජගත්ගුරු කියන සංගම මෙයා විසිරු හැරියා පස්සේ. ඒකේ තිබුණ කෝටි ගානක බූදලයක්. එයා ඒකත් දීපුවටම දුන්නා. එයා නිකන් ජීවත් වුණේ කිසියම් අවබෝධයක් ලැබුව කෙනෙකුගේ ආකාරයෙන්. එයාගේ අගට එන මූර්ති කියලා නම. එයා ධර්මයේ බුදුරජාණන් එයාගෙන් අහනවා සමහරු you are telling Buddhism. Did you study Buddhism? No. කියනවා. අන්න කෙලෙහි ගුණ නැහැ. ඇයි හේතුව? එයාගේ සබ්කොන්ෂස්නස් එකට ගිහිල්ලා තියෙන්නේ එයා very special මිනිසෙක් කියලා. එයා ඒක ලෝකෙට දෙන්න ඕනවට ඇත්ත හැංගුවා. මොකද හේතුව එංගලන්තයට ගියාට පස්සේ ඒ කාලේ එංගලන්ත ඉගෙන ගනිද්දි මෙයා ස්වභාවයෙන්ම මේ විවිධ මත හොයන එක්කෙනෙක්. මෙයාට හම්බ වෙන්නේ නැද්ද බුදුදහම? අනිවාර්යයෙන්ම මෙයා කියවන්න ඕනේ. මෙයාගෙන් අහනවා එක්කෙනෙක් කියලා අහනවා මේ ඔයා මොකද හිතන්නේ බුදුරජාණන් වහන්සේ ගැන? දැන් යා කියන බුද්දිසම් ස්ටඩි කළාද කියලා නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ ගැන මොකද හිතන්නේ? he is a great person. එතකොට කියනවා මේ if he was there I would follow him කියනවා. එහෙම කියන්න පුළුවන් ද ඒගාකන චුට්ටක්වත් දන්නේ නැත්තම්. බලන්න දියවරු කටවරු කිව්වත් දියවරු කියන්නේ නැහැ කියන්නේ ඒකයි. නමුත් යා අඟවනවා දන්නේ නැහැ කියලා. එයා දන්නේ නැහැ කියලා බුද්දිසම් කියනවා. එතකොට අපිට තේරෙනවා එතකොට එයා එක පැත්තකින් එයාට හොඳ කල්පනා ශක්තියක් තියෙනවා. එක පැත්තකින් එයාට ලොකු මාන්නයක් තියෙනවා. මොකද හේතුව එයාට ඕන වුණා අර මේ සොසයිටි එකකින් එයාගේ ඔලුවට දීපු එක එයාගේ හිතේ වැඩ කළා. එයා දන්නේම නැතුව. ඊට හිතන බාහිර ලෝකෙන් ගන්නේ නැතුව මම මේක අවබෝධ කළා කියන ඇඟවීමකින් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ නිසා ලෝකයාගේ වෙනම දාර්ශනික හිරියා සම්මත වුණා. එයා නිහතමානීව මම බුදුහාමුදුරනේ ධර්මයේ ශ්‍රාවකෙක් කියලා කිව්වනම් එයාට ඉස්සරහට යන්න තිබ්බ ගොඩක්. යන්න බැරුණා. අන්න වෙනස. කතඤ්ඤුතා කියන එක අපිට කාටවත් උගන්වන්න බෑ. කතඤ්ඤුතා කියන එක මේ නිකම්ම එන්න ඕන එකක්. ඒ සත්පුරුෂයෙකුට නිකම්ම එනවා ඒක සත්පුරුෂයෙකුට. දැන් දැක්කනේ මං කිව්ව අර උත්තර කියන රහතන් වහන්සේ අර දැන් ඔබට මතක හිටින් මං කිව්ව මුංගට ගොඩක උපමාව. ආන්න දැක්කනේ වචනයක් හරි අපි අහුවනම් බුදුරජාණන් වහන්සේගේ වචනයක්.
ඒ වචනේ ලැබුණේ කොහෙන්ද කියන එක යාට මතක හිටිනවා. කෙලෙහි ගුණ දන්නේ කෙනෙකුගේ ලක්ෂණයක්. ඒ කවුද ඒ වචනේ කියලා දුන්නේ කියලා මතක හිටිනවා. කාගෙන්ද ඒක ලැබුණේ කියලා මතක හිටිනවා. එතකොට බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැක්කනේ. ඉතින් මේ ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං අන්න සුදුසු කලට ධර්ම ශ්‍රවණය කිරීම. සුදුසු කල කියලා කියන්නේ මොකද්ද? හිත විසිරිච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙලාව. දුකක් ඇති වෙච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙච්ච වෙලාව. දේශයක් ඇති වෙච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙච්ච වෙලාව. හිත කලබල වෙච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙලාව. විපතක් සිදු වෙච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙලාව. ඊළඟට හිත සංසිඳෙච්ච වෙලාව, ධර්මය අහන්න සුදුසු වෙලාව. එහෙම බැලුවොත් හැම වෙලාවකම ධර්මය අහන්න සුදුසු. නමුත් අපේ රටේ ඒක එහෙම නෙමෙයි කියන්නේ. අපේ රටේ කියන්නේ ධර්මය අහන්න කොහොමද තියෙන්න ඕන? පස්ස නැති, කලබල නැති අවස්ථාවක් වෙන්න ඕනේ. කලබල වෙච්ච අවස්ථාවක යා කරන්නේ මොකද්ද? ඒ කලබලයේ මැත්තේ හැපි වේදනාව විඳු ඉන්නවා. ධර්මයට යන්නේ නැහැ. එයා හිතන්නේ ධර්මය අවබෝධ කරගන්න නම් හිත සාන්ත වෙච්ච වෙලාවකට යන්න ඕනේ. එහෙම නෙමෙයි හිත සාන්ත වෙච්ච වෙලාව ඇති වෙන්නේ ධර්මයේ තුලින්. ඒක දන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ අපි ගත්තොත් දැන් පටාචාර ධර්මයට එනකොට 100 තිබුණද? 100 විකල්ලාන් තිබුණේ. ඊළඟට ක්විසාගෝතිම ධර්මයකට 100 තිබ්බද? නෑනේ. මොකද ධර්මයේ කියන එක ටච් වෙන්නේ නුවණ තියෙන එක්කෙනාටයි. ඒතකොට එයාගේ හිත කලබල වෙලා තියෙනවා කෙනෙකුගේ ප්‍රශ්න ගොඩක් මැද්ද ඉන්නවා කියන එක ගැටලුවක් නෙමෙයි. මොකද නුවණ තියෙන එක්කෙනාට ඒක මේ හිතේ ප්‍රශ්න මැද්දෙන් මේක අහනකොට ඒ ප්‍රශ්න නැති වෙලා ගිහිල්ලා ධර්මයේ හිත පිහිටනවා. දැන් අපි දන්නවා සමහර ඉන්න ගොඩාක් ජීවිතේ ගැටලු තියෙද්දි ගැටලු වලින් මිදෙන්නේ ධර්මයේම අහලා. ධර්මයේම සීකර කර මේ ප්‍රශ්න වලින් ගොඩ එනවා. සමහරවිට මේ ප්‍රශ්න නැති වෙන්නකන් ඉන්නවා ධර්මය අල්ලන්න. ධර්මය අල්ලන්න හම්බ වෙන්නේ නැහැ යාට. අන්න ඒක මොකද හේතුව ධර්මය කියලා කියන්නේම පිළිතුරු. එතකොට කාලේන ධම්ම ශ්‍රවණං මංගල කාරණයක්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කිරීමේදී ඒ කාලේ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙන්නේ අට්ඨීකත්වා මානසිකත්වා ඕහිත සූතෝ ධම්මං සුනාති. ඒ කියන්නේ හොඳට හිත යොමු කරගෙන සාන් යොමු කරගෙන මම මේක එක බණ පදයක් හරි අවබෝධ කරගන්නවා කියන අදහසින් ධර්මය ඇසීම. එහෙම අහගෙන ඉන්නකොට බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ හිත පිහිටනවා. එතකොට දැන් මේ ධර්මයේ හිත පිහිටනකොට පංච නීවරණයටපත් වෙනවා. එතකොට අපිට පේනවා අහගෙන ඉඳිද්දි පංච නීවරණයටපත් වෙලා සමාධිය ඇති වෙනවා. සතර හතිපට්ඨාන හිත පිහිටනවා කියනවා. එතකොට අපිට පේනවා ධර්මයේ අහගෙන ඉන්නකොට එහෙනම් වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ. ඊට පස්සේ සත්බොජ්ජංගේ වැඩෙනවා කියනවා. ආන් ඒ නිසායි කියනවා ධර්මයේ අහගෙන ඉඳිද්දි ධර්මය අවබෝධ වෙන්නේ. සියල්ලන්ට නෙමෙයි. විනීවරණ සූත්‍රය කියලා දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකේ සඳහන් වෙන්නේ අහගෙන ඉඳිද්දි සමහර අයගේ පංච නීවරණයටපත් වෙනවා කියලා. එතකොට යා කියන කාරණේ අවබෝධ වෙනවා කියලා. කාලේන ධම්ම ශ්‍රවණං හේතම් මංගලම් උත්තමං. ඊළඟට කාන්ති කියන්නේ කාන්ති පරමං තපෝති තික්ඛා. ඉවසීම කියන පරම තපස. විශේෂයෙන්ම අපි පුරුදු වෙන්න ඕනේ ඉවසීම. අපි කියන්නේ කවුරුත්. අපි කවුරුත් ඉවසීම පුරුදු වෙන්න ඕනේ. මොනවද ඉවසන්න තියෙන්නේ? මංගල කාරණයක් වෙන්නේ ඒක. සීතල ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒකෙන් අර ඉවසන්න පුළුවන් විදිහේ සීතල රස්නේ ඉවසන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඊළඟට පිපාසි බඩගින්න ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට කායික පීඩා ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට අනුන් කියන නිନ୍ଦා අපහාස
දුරුත්තානං දුරුගතානං වචනපතානං කියලා විස්තර කරනවා. අමනාපාන මේ වැරදි ලෙස නිന്ദා පහස කරන්න අනුන් කරන නිന്ദා පහස ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. මොකක්ද ඒක? මංගල කාරණයක්. මංගල කාරණයක්. එතකොට අපිට ඉවසන්න පුරුදු වීමේ තියෙන වාසිය තමයි අපිට සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. ඉවසන්න පුරුදු නැත්නම් අපිට අපි කවුද කියලා තමන්ගේ වැදගත්කම තමන්ට අමතක වෙනවා. තමන් ඉන්න තැන තමන්ට අමතක වෙනවා. තමන්ට ඉස්සරහට කරන්න තියෙන වැඩ කටයුතු තමන්ට අමතක වෙනවා. තමන් කොච්චර දුර යන්න ගමනක් තියෙනවද කියන එක තමන්ට අමතක වෙනවා. ඉවසුවේ නැත්තම්. ඉවසන්න ගොඩාක් පුරුදු වෙන්න ඕනේ අපි. මොකද හේතුව මේ මා හිතනවා මේ ඉවසීම ගොඩාක් අඩු මේ පෙරදිග මිනිසුන්ට වර්තමානයේ ලංකාවේ ආයිත් තරම් නෙමෙයි මම ඉන්දියාවත් දැකලා තියෙනවා ඒක. පෙරදිග ජනතාවට ඉවසීම අඩුයි. ඉක්මන් කෝලහල ආරවුල් අසමගිකම් රණ්ඩු ඇති වෙන්නේ එහෙමයි. මේදි මම ඔබට ඉවසන්න ලේසි එකක් කියන්නේද? මොකක් හරි පීඩාවක් ප්‍රශ්නයක් ආපු ගමන් ටෙලිෆෝන් එක රෙදි කෑල්ලකින් ගැට ගන්න. ඇයි ඔබේ නොයවසිල්ල වචන වලට හැරිලා ටෙලිෆෝන් එකෙන් යනවා. ඊට පස්සේ අනිත්‍යයේ ඔළුවට යනවා. ඒගොල්ලන්ගේ ඔළුව නරක් වෙනවා. ඊළඟ එක්කෙනාගේ ඔළුවට යනවා. එයාගේ ඔළුව නරක් වෙනවා. ඊළඟ එක්කෙනාගේ ඔළුවට යනවා. එයාගේ නරක් වෙනවා. පීඩාවක් ඇති වෙච්ච ගමන් දුවල කියලා ලොකු තුවායකින් ඔතන්න ටෙලිෆෝන් එක. කොච්චර ප්‍රශ්නයක් වුණත් මම මෙතනට යන්නේ නැහැ කියලා. එතකොට ටිකක් කළා යනකොට ඕක හිමීට ඊට පස්සේ හිතන්න මම ඉවසන්න ඕනේ මේකෙදි. මම කලබල වෙලා එකපාරට මේ කතා කරන්න හොඳ නැහැ. මම කොහොමද මේක කල්පනා කරන්න ඕනේ මේක. අන්න අවස්ථාවක් යාට ලැබෙනවා මේක නිවැරදිව හිතන්න. ඒ අවස්ථාව තමයි අපි ගත්තොත් නොයවසීමෙන් හට ගන්නවා නම් ප්‍රශ්න 100ක්. ඉවසීමෙන් අර ප්‍රශ්න 100ම ඉවරයි. හරි වටිනවා මේ ඉවසීම. ඊළඟ එක මේ ඉවසීම පුරුදු වෙട്ടാම හොඳම වැඩේ තමයි කතා නොකර සිටීම. ඉවසීමත් එක්ක මොකද ඉවසීම නැති වෙච්ච ගමන් ඉස්සල්ලාම පණින්නේ කට තමයි ඉස්සරහට. හොඳ වැඩේ කතා නොකර සිටීම. මොකද මම මේක අත්දකිනවා. මම මේකයි කියන්නේ. මොකද ඉවසපු නැති කාලේ ඉවසන කාලේ අතර වෙනස මට හොඳට තේරෙනවා මගේ ජීවිතේ. මොකද නොයවසන වෙලාවක අපේ වචනේ අපි කොච්චර හොඳ වුණත් අහගෙන ඉන්න එක්කනට ඒක සැර වචනයක් වෙන්න පුළුවන්. අපි කොච්චර වංක වුණත් අහගෙන ඉන්න එක්කනට ඒක නිකන් සම්පූර්ණයෙන්ම අපි නිකන් බින්දෙන්නම හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද ඉන්න අර හොඳ ඔක්කොම අමතක වෙලා අර වචනේ අපි ඔළුවේ රව් පිළිවෙල දෙනවා. ඒ නිසා ගොඩාක් හොඳයි ඉවසීම. විශේෂයෙන්ම ඔබ මේ පිරිසක් එක්ක අපි එකට යනකොට විශේෂයෙන්ම පුරුදු වෙන්න ඕනේ අපි ඒක. මොකද නැත්නම් පිරිසක් එක්ක එකට යන්න බෑ. හොඳට බලන්න හිතලා මේ අපේ රටේ කාටවත් පුළුවන් ඉතිහාසයක් තියෙනවද මේ සමගියෙන් හිටියා කියලා? සමගි වෙච්ච ඉතිහාසයක්වත් නැහැ. සොසයිටි එකක් හැදුවොත් අවුරුද්දයි එක කඩාගෙන මේකක් හදනවා. අවුරුද්දයි එක කඩාගෙන මෙන්න එකක් හදනවා. අවුරුද්දයි එකට මේ මොකද්ද මේ පදනම මොකද්ද මේ නොයවසීම. ඉවසන්න පුරුදු වුණොත් අපි සියලු දෙනාම කිසි දවසක බිඳවන්න බෑ. කාටවත් බිඳවන්න බෑ. ඉවසීම කියන්නේ හරිය වැදගත්. ගෙවල් වලටත් එහෙමයි. පෞල් ජීවිතේ සාර්ථක වෙන්න තියෙන ප්‍රධානම ආශිර්වාදය තමයි ඉවසීම. මොකද සමහර අපිට හම්බ වෙලා තියෙන සමහර අම්මලා මේ තාත්තලගේ ප්‍රශ්න නිසා අම්මලා ඉවසලා ජීවිතේ ජයගත්තා. දරුවෝ ඔක්කොටම උගන්වලා ඒ අම්මා ධර්මයට ඇවිල්ලා මාත් එක්ක සමහර අම්මලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මගේ දැන් පුතා අසවල් මේ
දුවලා මෙහෙමයි මම දැන් සනසෙල්ලේ ඉන්න මං හරි දුක් විඳ මේ පෞල් ජීවිතේ නිසා ඉවසීමෙම මම මේ ඔක්කොම ජයගත්තා කියලා. මට හොඳට මතකයි එක නෝනා කෙනෙක්. ඒ නෝනාගේ මහත්තයා මං හිතන්නේ මිඩල් ඊස්ට් කොහෙද ඇවිල්ලා වෙන පවුලක් කාලා. දැන් ඉතින් මෙයා මොකද කළේ? දැන් මෙයා අඬා වාස ගන්න කියලා මෙයාට ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. ඇතිලා මෙයාට හිතලා තියෙනවා මේ ගිහිල්ලා මරාගෙන මැරෙන්න ඕනේ කියලා. වාසනාවට මෙයාට ධර්මය හම්බ වුණා. අමමගේ කාලේන ධම්ම සවන හම්බ වුණා ධර්මයේ සුදුසු කාලෙට. ටික යක් ද්වේෂය නැති වුණා. නැති වෙලා ඔන්න දැන් මහත්ය පෞල්ක කා හිටියා. මහතට පිළිකාවක් හැදුනා. එදිචෙවන් අර ගෑණි අතෑරීම ආවා. දැන් ඔන්න මතක් වුණා නෝනව. ඔන්න එනවා කේන්ද්‍රිකාගේ ගෙදර. එතකොට මේ නෝනා හිත දියුණු කළා. එන්න කියලා පිළිගත්තා. පිළි අරගෙන දැන් ඉතින් ආවා මාසෙයි මේ කොන්දෙන් පල්ලෙහාට පණ නැතුව ගියා. දැන් ඇඳේ මල මුත්‍ර අරන් දාන්නේ ඔක්කොම කරන්නේ මෙයා. දැන් මෙයාට සතයක් ගෙවලනේ අවුරුදු ගාණක් ගෙදර පිටරට ගිහිල්ලා. අමාරුවේ මේ අම්මා දරුවෝ ටික නඩත්තු කරගෙන හිටියා. මේ අම්මා ටික කියා දෙනවා ජීවිතේ කොහොම තමයි. ඔයා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න බලන්න. මහත්ය අතට වැටුණා. මට කිව්වා අනේ ස්වාමීනි වහන්සේට ඉඩක් තියෙනවා නම් මේ වඩෙන්න කියලා. කිසි දවසක නොවන පාර මේ මට මතක නැහැ. හද්දා මේ අස්සක කියලා සුමානින් මට මේ පාරේ ගමනක් යෙදුණා. බලන්න පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති බව. ඊට පස්සේ මම ඒ ගෙදර ගියා. ගියාම මේ වැඳේ ඉන්න නැගිටින්න බෑ. මේ මහත්ය අඬන්න පටන් ගත්තා. අඬන්න කිව්වා ස්වාමීනි මේ දිව්‍යාංගනාවක් කිව්වා. මං අඳුනගත්තේ නෑ කිව්වා. මට කිව්වා මං ස්වාමීනි අවුරුදු 60ක් ඇවිද්දා කිව්වා. මාස 6ක් පොත්පොළ වෙලා හිටියා කිව්වා. අර අවුරුදු 60ම මට වැඩක් නෑ කිව්වා. මේ මාස 6යි මම දැන් මාර්ගඵල ලබන්න මහන්සි ගන්නවා කිව්වා. මේ දෙවියන් කිව්වා මට උගන්වන්න. දෙවියෝ කියලා කියන්නේ නෝනට. මේ දෙවියෝ මට දැන් උගන්වන්නේ. අපි භාවනා වලට ඇවිල්ලා ඔක්කොම ඉගෙනගෙන මේ නෝනා ගිහලා හොඳ සමාධියක් තියෙනවා. ඒ නෝනා ගිහිල්ලා අයන්නේ ඉඳලා කියා දෙනවා අරයට. බලන්න ඉවසීම. ඒ නෝනාගේ දා ඒ ඉරිසිය නොතිබෙන්න එක්ක තමනුත් ධර්මයේ නෑ. තමනුත් වෛර බැඳගෙන අනිත් එක්කෙනාත් වෛර බැඳෝගෙන ධර්මයේ ලබා ගන්න තියෙන අවස්ථාවන් ඔක්කොම නිකන් අයින් කරගන්න. කන්ති කියන්නේ කොච්චර හොඳ මංගල කාමයක්ද බලන්න. අපි පුරුදු වෙන්න ඕනේ මේ. අපි මෙහෙම පුරුදු නැත්තම් අපි ප්‍රැක්ටිකල් බෞද්ධයෝ නෙවෙයි. ඒක නමට විතරක් අපි නිකන් බණ අහන අය. ඒක නිකන් එතකොට විලාසිතාවක්. එහෙම නෙමෙයි එන්න ඕනේ. ඕනම අද්භූතයකට අපි ප්‍රැක්ටිකල් බුද්දිස්ලා වෙන්න ඕනේ. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට මම එහෙම කියන්නේ ඕගොල්ලන්ට අමාරුයි. මට දැන් තේරිලා තියෙනවා මෙයාට පස්සේ මම ඉතින් තීරණ වරන් තියෙනවා. තාම ඔයගොල්ලෝ නිකන් just born buddhist වගේ. මේක ඉස්සරහට යන්න මේ ප්‍රැක්ටිකල් බෞද්ධයන් ඕමනා දේවල් එන්න ඕනේ. ධර්මයට ඉගෙන ගත්තා කියලා එකපාරට ප්‍රැක්ටිකල් බෞද්ධෙක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙන්න ඕනේ කියන්නේ දැන් අපි දැන් මට හිත ඉවසන්න සිද්ධියක් වේවි. එතකොට මම ඉවසනවා නෙමෙයි. ඉවසන්න තියෙන වෙලාව අපි දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොන තැනද අපිට ඒක වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් වෙනෝනේ ධර්මයේ ගාන්න සතිපට්ඨානෙට හෙන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට අපිම අපිව සෙල්ෆ් මැනේජ්මන්ට් එකකට අපි එනවා. නැත්තම් බෑ. එතකොට කන්ති සෝචස්සතාන්න වරන්න ඉවසීමයි. සෝචස්සතා කියන්නේ කීකරුකම. ඉවසීමත් එක්කමයි එන්නේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේ තෝරන තාල වචන ගාථා වලට සෙට් කරන තාල වචන මේ ධර්මයේ කම්පියුටර් දාලා කරනවා නෙමෙයි. බලන්නකො මේ ප්‍රඥාමයි මේ. අන්න කීකරුකම. ඉවසීමත් එක්ක එනවා කීකරුකම. ඉවසීම නැත්තම් කීකරුකම එන්නේ නැහැ. ඉවසීමයි කීකරුකම යන කන්ති සෝචස්සතා. ඉවසීම කීකරුකම කන්තිච සෝස. කන්තිච සෝචස්සතා
සමනානංච දසනං අන්‍යාශ්‍රමණයන් දකින්න හොඳට සුදුසු කෙනෙක්. අන්‍යාශ්‍රමණයන් දකින්න ඕනේ. ප්‍රයෝජනක් තියෙන අර ශ්‍රමණයන් දැකලා. සමනානංච දසනං ශ්‍රමණයන් වහන්සේලාව දකින්න ඕනේ. ශ්‍රමණයන් වහන්සේලා දකින්න එකට මොකද වෙන්නේ යාට? එයාට ශ්‍රමණයන් වහන්සේලාගේ ධර්මය අහන්න ලැබෙනවා. දැන් අපේ රටේ ගන්න දැන් මොන ගමනක් යන ලෑස්ති වෙනවා. හාමුදුර කෙනෙක් දකින්න. මේ බෞද්ධයෝ මොකද්ද කියන්නේ? අම්මෝ දැක්කගෙන මොසල දර්ශනයක්. ඔව්. දැන් ඉතින් මේ ගමන කොහෙන් කෙලවර වෙයිද කියලා දන්නේ නැතේ කියලා. ඇයි මංගල කාරණයක් හැටියට හිතාගෙන ඉන්නේ නැකත්නේ. මේ තනිකර මිත්‍යා දෘෂ්ටියක් හිතාගෙන ඉන්නේ මංගල කාරණයක් කියලා. එතනම වැරදිලානේ තිසරණේ නෑනේ. එතකොට ඔන්න සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. අත් වශයෙන් මෙහෙම එකක් තියෙනවා දැන් වර්තමානයේ පොඩි හේතුකුත් තියෙනවා. ශ්‍රමණයන් වහන්සේලා පිරිහිලානේ. ඒ නිසාම කෙනෙකුට එකපාරට ශ්‍රද්ධාවක් ඇති වෙනවට වඩා වෙන්නේ සැකයක් ඇති වෙන එක. ඒක රටේ පොදුවේ අපි අත්විඳින එකක්. දැන් ධර්මයේ අහලා ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේ නමක් හඳුනාගත්තාම මේ ස්වාමීන් වහන්සේට සලකන විදියෙන් ගෞරව කරන විදියෙන් අපිට තේරෙනවා මිනිස්සු තුළ ශ්‍රද්ධාව නැතුව නෙවෙයි. ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාවට එන්න බාධක තියෙනවා ශාසනය පිරිහිලා නිසා. ඒකයි. සමනානංච දස්සනං ඊළඟට කාලේන ධම්ම සාකච්ඡා අන්න සුදුසු කාලයට ධර්මයේ සාකච්ඡා කරනවා. ධර්මයේ සාකච්ඡා කරන හොඳ කාලයක් මරණාසන්න කාලේ. ගොඩාක්කට ලැබෙන්නේ නැහැ. ඇයි හේතුව? ඉස්පිරිතාල වල දානවා ගිහිල්ලා. ඉස්පිරිතාලේ දැම්මට පස්සේ මං හිතන ජීවිතේ හරිය අවාසනාවක් අවසාන කාලේ. කල්පනාව හොඳට තියෙනවනම් දැන් ගොඩක් නම් වර්තමානයේ පහසුකම් තියෙන නිසා ඉස්පිරිතාලෙත් පාඩුවක් නැහැ. කල්පනා හොඳට තියෙනවනම්. ඒ කියන්නේ දැන් ගොඩක් ලංකාවේ මම නම් කියන්නේ ඔය මේ ඉයර්ෆෝන් එකක් වගේ පාවිච්චි කරගෙන මේ ධර්මයේ හොඳට අහන්න කියලා කැසට් පාටි වලින්. දැන් සමහරව ඉන්නවා මේ හොඳට මේ අවසාන මොහොත දක්වා ධර්මයේ අහහ පණ යන අය ඉන්නවා. කාලෙනි ධම්ම සාකච්ඡා. උදේට සමහරට ධර්මයේ ගැටලු ඇති වුණාන් පස්සේ සාකච්ඡා කරන්න ඕන. සීලේ දියුණු කිරීම ගැන, භාවනා දියුණු කිරීම සාකච්ඡා. ඒව තමයි ධර්ම සාකච්ඡා. ඒවට කියන්නේ ධර්ම සාකච්ඡා. සාමාන්‍යයෙන් ලෝකේ වර්තමාන කාලේ තියෙන ධර්ම සාකච්ඡා වලට මම කැමති නැහැ. හේතුව මොකද? මේ විකාර මනස්ගත ප්‍රශ්න අහනවා. ධර්ම සාකච්ඡා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම කරුණු පැහැදිලි කර ගැනීම. දැන් පංච උපාදානස්කන්ධේ ආයතන 6 චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදයේ මේ හේතුඵල ධහමට අයිති දේවල් පැහැදිලි කර ගැනීමටයි ධර්ම සාකච්ඡා කියන්නේ. එය පැහැදිලි වෙන්න හිත පිහිටනවා. දැන් රහතන් වහන්සේලාට කොට ධර්ම සාකච්ඡා කළා තියෙනවා මේ බුද්ධ දේශනා බලනකොට. ඒවෙන් හරියට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. කාලේන ධම්ම සාකච්ඡා ඊටම් මංගල උත්තම. ඊළඟට අන්න ඒ ටික ඔක්කොම සම්පූර්ණ වෙනකොට ඊළඟ ඉතුරු එක පැවිද්දන්ට අයිති එකක්. මොකද්ද? ආන්නේ දැන් අර ගිහි ජීවිතය ගත කළා, දන් දීලා, ධර්මය අහලා, ඉවසලා, ඊළඟට කීකර වෙලා ධර්ම සාකච්ඡා කරනකොට ඔන්න ජීවිත අවබෝධයක් වෙන ඔන්න පැවිදි වෙනවා. පැවිදිලා තපෝච සීලාදී ගුණ ධර්මයන්ගේ හික්මෙනවා. බ්‍රහ්මචාරී ජීවිතේ හික්මෙනවා. තපෝච බ්‍රහ්මචාරියන්ට. ඊළඟට ඔව් දැන් ඔබත් බලන්න දැන් අද බ්‍රහ්මචාරින් උපාදේ. අද දවසේ බ්‍රහ්මචාරී. එතකොට ඔබ මාසෙකට එකක් බ්‍රහ්මචාරී වෙන්නවා නම් ඒ කියන්නේ සමහරව ඉන්නවා මුළු දැන් ගිහි ජීවිතය ගත කරන මට ගොඩක් හම්බෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය අවිවාහක අය ඉන්නවා. සමහරට ස්වාමි භාර්යා දෙන්නම මේ ජීවිතේ අසාමාන්‍ය යම් කිසි වයසකට ඇවිල්ලා දෙන්නම බ්‍රහ්මචාරී වෙන්න අය කොච්චරක් තියෙනවා. මට කොච්චරක් හම්බෙන්නේ. හේ ඉන්නවා හරියට පොල් ගහවි පැත්තේ. වයසට අහමුලත් එන අය ඉන්නවා හරියට. පුරුදු කරනවා එහෙම. බ්‍රහ්මචර්යයන්ච අරිය සත්‍යාන දස්සන. මොකද්ද? චතුරාර්ය සත්‍ය දැකීම. ඒ කියන්නේ හරි සත්‍යයන් දර්ශන කියලා සෝවාන් වීම. එතන මංගල කාරණයක්. නිබ්බාන සත්‍ය කිරියාත. නිවන සාක්ෂාත් කිරීම. ඒ කියන්නේ අරහත් ඵලය. මංගල කාරණයක්. අන්න අරහත් ඵලය මංගල කාරණයක්. ඊට පස්සේ ඔන්න හොඳ මංගල කාරණයක් එයාට අත්විඳින්න ලැබෙනවා.
රහතන් වහන්සේට. මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහම එන විට නොසැලීද යමෙකුගේ සිත. මොනවාද අටලෝ දහම? ලාභ, අලාභ, ආයස, යස, නින්දා, ප්‍රශංසා, දුක සැප. මේවා එනකොට කෙනෙකුගේ හිත ලාභයට ප්‍රමුදිත වෙනවා, අලාභයට කම්පා වෙනවා. එහෙම නැති, ලාභයටත් කම්පා වෙන්නේ නැති, අලාභයටත් කම්පා වෙන්නේ නැති, සැපයටත් කම්පා වෙන්නේ නැති, දුකටත් කම්පා වෙන්නේ නැති, නින්දාවටත් කම්පා වෙන්නේ නැති, ප්‍රශංසාවටත් කම්පා වෙන්නේ නැති මේ ආකට හිත පවත්වනවාද? චිත්තං යසන කම්පති අශෝකං විරජං khේමං. අශෝකං කියන්නේ ශෝක රහිත වූ, විරජං කිව්වේ කෙලෙස් රහිත වූ, khේමං කිව්වේ නිවන. khේම කියලා කියන්නේ බිය රහිත තැන. බිය රහිත වූ නිවන. ඒතම් මංගල අශෝකං විරජං khේමං ඒතම් මංගල මුත්තම. මේ තුන් මංගල කාරණේ. මංගල කරුණු 32ක් තියෙනවා. ඒතාදිසානි කත්වාන. ඔව් මේ මංගල කරුණු සම්පූර්ණ කළා. සබ්බත්තම අපරාජිතා. සබ්බත්තං අපරාජිතා. කිසි තැනක පරාජිත නොවි. සබ්බත්ත සොත්තිං ගච්ඡanti. හැමතැනම යහපත කරා යනවා. ඒතම් මංගල මුත්තම. ඒ නිසා මේවාට මංගල කරුණෝ කියලා කියනවා. මේ මංගල කරුණු එකක් තියෙනවද පරලෝකට සම්බන්ධ? නෑනේ. මේ ලෝකෙදී මේ ජීවිතයේදී ගත්තොත් මේ මංගල කරුණු සම්පූර්ණ කරගත්තොත් පරලෝක නෑ. ඒත් රහතන් වහන්සේට පරලෝක වේද? මේ ජීවිතේම සම්පූර්ණ ඔක්කොම ඉවරයි. මංගල කරුණු ආරම්භ වෙනවා බාලයන් සේවනය නොකිරීමෙන්. මංගල කරුණු අවසන් වෙනවා නිවන ස්පර්ශ කිරීමෙන්. එදින් එහාට ලෝකේ මංගල කරුණු නැත. ඔන්න මංගල කරුණු. මේ මංගල කරුණු සියල්ලම මේ මනුෂ්‍ය ජීවිතය අපිට ලබා ගන්න පුළුවන් දේවල්. දැන් උතන ගොඩාක් මංගල කරුණු ලබා ගන්න පුළුවන් ඒවාද බැරි ඒවාද? උතන මංගල කරුණු වලට අලුතෙන් එකතු කරන්න කියලා අපිට මොකුත් නැහැ. ලෝකේ ඉදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් මංගල කාරණාවක් අදත් ඒක තමයි. අපිට වෙලා තියෙන මංගල කරුණු අඩුයි දැන්. අපිට මංගල කරුණු දුර්ලභයි. බුදු කෙනෙක් පහළ වෙන කාලේට මේ මංගල කරුණු 32ම ලෝකයට ලැබෙනවා. ශාසනීය පිරිහෙනකොට මංගල කරුණු 32ම නැති යනවා. දැන් බලන්න මේ දැන් අපි මේ රටවල් ගත්තොත් එහෙම මේ මංගල කරුණු මොකුත් නැහැනේ. බාලයෝ සේවනයේ තියෙනවා. අසත්පුරුෂ ආශ්‍රය තියෙනවා. පිළිවිතම් පුදන්නේ. කවුරු කෙනෙක් කාවුදෙනකොට දැන් ඊ අර එයාපෝට් එකේ අපිට අර පිරිස වදිනකොට සුද්ධ ටික ඔක්කොම ගල් දෙහිල්ල බලන් ඉන්නවා. ඇයි මේක පිළිවිතම් පුදුම කියලා මංගල කරුණු දන්නේ නැහැ. හිතන්නේ වයිද දෝසා හියුමන්. එහෙම හිතන්නේ. we are human. මංගල කරුණු නැහැ. මුලින් ඉඳලම නැහැ. ඒක නැහැ. පතර උපදේශ වාස නැහැ. පුබ්බේජ කතු කුඤ්ඤාත් සම්මාපණිදි. මාතා පිතු පට්ටනන් තියනවද? නැහැ. පුතුදාරක සංඝෝ නැහැ. අනාගුලාච කම්මන්ත නැහැ. ඊළඟට දානංච නැහැ. ධම්මචර්යා නැහැ. ඥාතකානං සංඝෝ නැහැ. ආනවජ්ජානි කම්මානි නැහැ. ආරති වරති පාපා නැහැ. මජ්ජපානංජ සංයමෝ නැහැ. අපමාද ජම්මේසු නැහැ. ඊළඟට ගාරෝච නැහැ. නිවාතෝච නැහැ. සන්තුට්ඨීච නැහැ. කතඤ්ඤුතා නැහැ. කාලින ධම්මසවණන් නැහැ. ඊළඟට කාන්ති නැහැ. සෝචස්සතා නැහැ. ඒ මොකුත් නැහැ. සමනං දස්සන නැහැ. කාලින ධම්ම සාකච්ඡා නැහැ. ඊළඟට තපෝච නැහැ. බ්‍රහ්මචර්ය නැහැ. ආර්ය සත්‍යාන දස්සන නැහැ. නිබ්බන සත්‍ය කිරියා නැහැ. දැක්කනේ මංගල කරුණු 32ම නැහැ බටහිර. පත්‍ර උපදේශයක් වාසයක් බිහි කළොත් මිසක් නැත්තන් නැහැ. එතකොට මංගල කරුණු 32ම පහල කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධ ශාසනයකදී විතරයි. එහෙම නැත්නම් මංගල කරුණු 32ම අපිට ලැබෙන්නේ නැහැ. ඒකයි
ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන මංගල කරුණු 32 අපි ඇති කරගන්න කල්පනා කරන්න ඕනේ. හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ මංගල කරුණු ජීවිතයට සම්බන්ධ කරගෙන උතුම් මේ ගෞතම බුද්ධ ශාසනයේම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආර්ය සත්‍ය දැකීම, නිවන අවබෝධ කිරීම ආදී උතුම් මංගල කරුණු සාක්ෂාත් කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු